හරි. අපි එතකොට පුතේ රිවිෂන් එකේ අලෙවිකරණයේ පාඩමනේ අපි කර කර හිටියේ. ඕකේ අපි එදා හර සංකල්ප ටික කතා කරානේ. හර සංකල්ප ටික ලියාගත්තා. මට පොඩ්ඩක් කියන්න ප්‍රශ්නාංක කීයද කියලාද කතා කරලා තියෙන ටියුට් එකේ? ප්‍රශ්නාංක ටියුට්ටක් කියන්නේ කිවෙනි එකද තියෙන්නේ කියලා? අලෙවිකරණයේ පස්වෙනි පිටුව සර්. පස්වෙනි පිටුවේ ප්‍රශ්නාංක කීයද? 8. 8 නේ හරි. හරි ඒ කියන්නේ දැන් අපි අලෙවිකරණය කියන සංකල්පයේ තේරුම් ගත්තනේ. අපි කිව්වා මේකත් ඇවිල්ලා මේ ව්‍යාපාර වලට තමන්ගේ අරමුණු ළඟා කරගන්න හඳුන්වලා දීපු දර්ශනය. ව්‍යාපාරය හැටියට තමන්ගේ ව්‍යාපාරික අරමුණු වලට යන්නේ බොහෝ විට ලාභය. එතකොට ඒ අරමුණට යන්න හැමෝටම බෑනේ. බිස්නස් එකක් කරනකොට ව්‍යාපාරයක් කරනකොට ටාගට් තියන් විදියට අරමුණු තිබ්බට හැමෝටම ඒවට යන්න බෑ. එතකොට කාට වුණත් ඒ අරමුණු ළඟා කරගන්න ඕන නම් මෙන්න මේ දේ කරන්න කියලානේ මේ අලෙවිකරණය කියන්නේ. ඒතර මොකක් කරන්න කියලාද අලෙවිකරණය කියන්නේ? දැන් ඕගොල්ලෝ 22 ළමයි නිසා අපි මේවා තියරි වල කරලා තියෙන හින්දා පාඩම දැන් කීප වතාවක් පාඩම් කරලත් ඇතිනේ. ඒතර මේකෙදි ඒගොල්ලෝ අපිට පෙන්නලා දීලා තියෙන දර්ශනය තමයි ඝනදනු කරුවාව හඳුනගෙන. ඝනදනු කරුවාව තේරුම් අරගෙන ඒ ඝනදනු කරුවාව උපරිම තෘප්තිමත් කරලා ඒ හරහා ව්‍යාපාර වලට තමන්ගේ අරමුණු ලේසියෙන්ම ළඟා කරගන්න පුළුවන් කියන එකනේ මේකෙන් කියන්නේ. ඒ කියන්නේ ඝනදනු කරුව මූලික කරගෙන වැඩ කරන්නේ. හැම වෙලේම බිස්නස් එකේදී තමන්ට ඕන විදියට අයිතිකරුවන්ට කලමනාකරුවන්ට ඕන විදියට නෙවෙයි. අපි අංක එකටම හිතන්න ඕනි ජනිතේ තමයි අපේ කස්ටමර්. එහෙම නැත්නම් අපේ ඝනදනු කරුව කියන්නේ. ඝනදනු කරුවා අපෙන් සතුටු වුණොත්, තෘප්තිමත් වුණොත් අපි අපේ ව්‍යාපාර අරමුණු වලට ලේසියෙන්ම යනවා කියන එකනේ මේකෙන් පෙන්නලා දුන්නේ. يعني ඝනදනු කරුව හරහා ව්‍යාපාරික අරමුණු වලට යන්න කියලානේ කිව්වේ. ඒක තමයි පාඩම. ඉතින් එතකොට දැන් ඕකේදී අපි කිව්වා මේ කියන දේ කරනවා නම් මේ අලෙවිකරණයේදී මේ කරන්න කියන දේ කරනවා නම් ඕනිම ව්‍යාපාරයකට එතකොට තමන්ගේ අරමුණු කරා යන්න පුළුවන්. ඕනිම ව්‍යාපාරයකට මේ දේ කරනවා නම් නිහඬයි. හැබැයි ඉතින් හැමෝටම බැරි වෙන්න හේතුව තමයි මේක මේ කියනවා තරම් ලේසි නෑ කරන්න. අපි කවුරු මොන බිස්නස් එක කරත් ඝනදනු කරුවන්ගේ සිතුවිලි, ඝනදනු කරුවන්ගේ හැඟීම්, ඝනදනු කරුවන්ගේ ඕනෑපාත 100% තේරුම් ගන්න අපිට අමාරුයි. ඒ නිසා මේකෙදි අපිට කියනවා ඝනදනු කරුවන්ව ටිකක් ඉලක්ක කරගන්න, ටාගට් කරගන්න. ඉලක්ක වෙළඳපොළක් ඉස්සෙල්ලා හදාගන්න. හැමෝටම ඕන විදිහට ව්‍යාපාර කරන්න බෑ. අපිට ඝනදනු කරුව හැමෝම සතුටු කරන්න බෑ. ඉස්සර වෙලාම ඉලක්ක ඝනදනු කරුව ටිකක් තෝරගන්න. වෙළඳපොළ ඛණ්ඩනයක් කරලා එක එක ලක්ෂණ අනුව ඔයාට ලේසියෙන්ම සතුටු කරන්න පුළුවන් මෙන්න මේගොල්ලන්ව කියලා හිතන පිරිසක් මේකට තෝරගන්න. ඊට පස්සේ ඒගොල්ලන්ගේ ඕනෑපාකම් ගැන හිතන්න. ඒගොල්ලන්ගේ හැඟීම්, ඒගොල්ලන්ගේ සිතුවිලි තේරුම් ගන්න. එතකොට ඒගොල්ලෝ තෘප්තිමත් වෙනවා. ඒගොල්ලෝ තෘප්තිමත් වෙනවා කියලා කියන්නේ අපේ ලාභයට අපි ඉබේම යනවා. ඔබ තමයි තියරි, ඔබ තමයි දර්ශනය. ඉතින් දැන් අපිට නිකන් පාඩම හැලේ යද්දී සමහර මිනිස්සු කරන ව්‍යාපාර දැක්කම අපිට පේනවා හරි සාර්ථකව සමහර මේ තමන්ගේ ව්‍යාපාර කරගෙන යනවා. අපි සමහර ව්‍යාපාර වලට ඇබ්බැහි වෙලා තියෙනවා. එක එක වෙළඳසැල් වලට අපි ඇබ්බැහි වෙලා තියෙනවා. අපි ආයාසයෙන් තොරව යම් යම් දේවල් ගන්න ඒ කඩේටම යන්න අපි පුරුදු වෙලා තියෙනවා. එතන තියෙන්නේ ඔන්න ඔය රහස. ඒ අපිව එතෙන්ට ඇද ගන්න. අපිව එතන රඳව ගන්න. ඒ ව්‍යාපාරිකයා මෙන්න මේ දේ කරනවා කියන්නේ දැන් මේ අපි මේ තියරියක් විදිහට කියපු දේ එයා කරනවා. එයා අපේ සිතුවිලි මුක්තිමත් කරපු නිසා තමයි අපි මේ සමහර දේවල් ගන්න මේ කඩවල තෝරගෙන ඒවටම යන්නේ. ඉතින් අපි වගේම එතකොට එයාට ඒ ටාගට් කරන තව ඝනදනු කරුවෝ පිරිසක් අපි වගේම යනවා. එතකොට එයා නිකම්ම දිනුනේ. දැන් සමහර ව්‍යාපාර තියෙනවා ඒ වගේම අපි එකපාරක් ගිහිල්ලා ආයෙ යන්නේ නැහැ කියලා හිතාගෙන එළියට එනවා. ඒ කියන්නේ ඒ මිනිස්සයාට ඒ ව්‍යාපාරිකයාට මේ තියරිය කරන්න බැරි කියලා. ඒ කියන්නේ යාට බැරි වෙලා අපිව සතුටු කරනවා. ඒ හින්දා තමයි අපි ආයෙ නම් ඔකට යන්නේ නැහැ කියලා හිතාගෙන ඉන්නේ. එකපාරක් ගියාම නැවත නැවත යන්න හිතෙන කඩවල තියෙනවා.
පන්තියේ කරුණත් එහෙමයි. ගිය පළවෙනිම දවසේ අපෝ ඒ ගුරුවරයා නම් හරියන්නේ නැහැ කියලා පන්තිය නවත්තපු ළමයි ඉන්නවා. ආපු පළවෙනිම දවසේ නියමයි කියලා හිතලා පන්තියේ රැඳෙන ළමයි ඉන්නවා. ඉතින් එන ළමයා රැඳෙනවා කියන්නේ ඒ ළමයින්ගේ ඕනෑකම වලට ගැලපෙන්න මම වැඩේ කරලා තියෙනවා. 100%ක්ම කරන්න අමාරුයි. ළමයි 100ක් ආවොත් ඕකෙන් 10ක් 15ක් හැරිලා යන්න පුළුවන්. ඒ කියන්නේ දැන් අපිට හැමෝම සතුටු කරන්න බෑ කියන්නේ. අපි උත්සාහ කරන්න ඕනේ අපි ළඟට එන අයගෙන් වැඩි පිරිසක් තෘප්තිමත් කරලා එළියට යන්න. එහෙම කරොත් අපි දිනුවා. එහෙම වුණොත් අපි රැටෙනවා, අපිට ලාභ ලැබෙනවා, අපි දියුණු වෙනවා. ඒ අපිට ඒක කරගන්න බැරි වෙන්න අපි ගාවට එන කඩතුණු කරුවෝ ටිකෙන් ටික අඩු වෙලා යනවා. තව අලුත් කඩතුණු කරුවෝ එන්න, එන කඩතුණු කරුවෝ දිගටම රැඳෙන්න. ඔය ඔක්කොටම තියෙන උපක්‍රමය තමයි කඩතුණු කරුවන්ගේ සිතුවිලි වලට අනුව ව්‍යාපාරිකයා වැඩ කරන්න ඕනේ කියන්නේ. ඕක තමයි මේ මුළු පාඩම පුරාවට කතා කරගෙන යන්නේ. ඉතින් පාඩමක් තරම් කතා කරන්න මොනවද එතකොට මේකේ තියෙන්නේ? මේ ගණදෙනු කරුව සතුටු කරනවා කියලා නිකන් කීවට කිව්වට ඒක කරන විදිහ තමයි මේකෙන් උගන්වන්නේ. එකකින් දෙකකින් නෙවෙයි මේ පාඩමේදී අපි තේරුම් ගන්නවා නිෂ්පාදිතයේ පැත්තෙන් ගත්තත්, මිල කිරීම පැත්තෙන් ගත්තත්, බෙදා හැරීමේ ක්‍රමය ගත්තත්, එහෙම නැත්නම් ව්‍යාපාර ස්ථානය ගැන ගත්තත්, ප්‍රවර්ධන කටයුතු ගත්තත් හැම එකෙන්ම ගණදෙනු කරුව සතුටු වෙන්න ඕනේ. ඒකනේ මම කිව්වේ මේක ඉතන තරම් ලේසි නෑ කරන්න කියලා. ඒ හැම පැත්තෙන්ම ගණදෙනු කරුව සතුටු වුණොත් තමයි ඔන්න අපි හරියට මාකටිං කරා වෙන්නේ. අපි අලෙවිකරණය සාර්ථකව කරා වෙන්නේ. අපේ නිෂ්පාදිතය හොඳට තියෙන හැබැයි බෙදා හැරීමේ ක්‍රමය අන්තිමයි. අපේ ව්‍යාපාර ස්ථානයේ ගණදෙනු කරුව සතුටු වෙන තරම් නෙමෙයි වැඩන්නේ. අපේ නිෂ්පාදිතය හොඳට තියෙනවා අපේ මිල ගණදෙනු කරුව සතුටු වෙන මිලක් නෙමෙයි ඒත් වැඩන්නේ. අපේ සේරම හොඳයි අපි ගණදෙනු කරුව පොළඹව ගන්න විදිය වැරදි. පොළඹව ගන්න අපි කරන දේවල් ගණදෙනු කරුවට සෙට් වෙන්නේ නැහැ. මේ ප්‍රචාරණ ක්‍රම දුර්වලයි. ඒත් වැඩන්නේ. එහෙනම් ඔන්න ඔය ප්‍රධාන වශයෙන් ඔය පැති හතරෙන්ම නිෂ්පාදිතය, මිල කිරීම, බෙදා හැරීම සහ ප්‍රවර්ධනය කියන පැති හතරෙන්ම ගණදෙනු කරුවා උපරිම තෘප්තිමත් කරන්නයි අපි ළඟ ගන්නවා. එතකොට ගණදෙනු කරුව එනවා වගේම රැඳෙනවා. ඔක තමයි මුළු පාඩම පුරාවට යන කතාව. හරිද? දැන් එතකොට දැන් අද 8 වෙනි ප්‍රශ්නේ තියෙනවා කියන්නේ දැන් අපි ඊළඟට කිව්වා දැන් මේ වැඩේ මේ ඔය අපි දැන් කියපු ඔය තියරිය සමහර ව්‍යාපාරිකයෝ තියරියක් විදිහට ඉගෙනගෙන නැහැ. හැබැයි ඉතින් මේ ව්‍යාපාරිකයා මේ තියරියට වැඩේ කරනවා. අපි දැකලා තියෙනවා. සමහර මේ වයසක අංකල්ලා එහෙම කරන කඩවල තියෙනවා. ඒවා අපි හොයාගෙන යන තැන්. ඉතින් මේ අංකල් වයසක වුණාට එයා ඉගෙනගෙන නැති වුණාට මේ දර්ශනේ එයා ගාව තියෙන එකයි වැඩි. එයා ටාගට් කරන ගණදෙනු කරුවන්ට ගැළපෙන විදිහටම එයාගේ විකුණන භාණ්ඩය හරි සේවාව හරි මොකක් හරි දෙනවා. ඒක තමයි ඒක හොයාගෙන යන්නේ. විශේෂයෙන් ඔය කෑම කඩවල නම් ගණන් තියෙන්නේ අපි තෝරගත්තුවා. ඒ කියන්නේ අපිට හිතට ෆිට වෙන විදිහට ඒ කඩේ කෑම තියෙන හින්දානේ අපි නැවත යන්නේ. තව කට්ටියට කියන්නේ. අන්න අතන කෑම කඩේ මෙහෙමයි එහෙම කියන්නේ. රේ අංකල් අලෙවිකරණය කියන නැතුව ඇති. යා ඒලව කොමස් කළත් නැතුව ඇති. හැබැයි ඉතින් නොදැනුවත් හෝ දර්ශනයට අනුව ගිහින් තියෙනවා. මම අර කිව්වේ මේ ඇවිල්ලා ආගම වගේ තමයි. බුද්ධ ආගම වුණාට අපි බුද්ධ දර්ශනයට අනුව ජීවත් වෙන්න අපිට අමාරුයි. මේ කවුරු හරි කෙනෙක් වෙන ආගමක කෙනෙක් හරි කමන්නේ නැහැ මේ දර්ශනයේ තියෙන විදිහට. එයා ජීවත් වෙනවා නම් එයා ඒකෙන් සාර්ථක වෙනවා. පංචශීල පද පහවත් දන්නේ නැති මිනිහෙක් වුණා. හොරකම් කරන්නේ නැතුව, බොරු කියන්නේ නැතුව ওই පංචශීල පද පහේ තියෙන විදිහට ජීවත් වුණොත් මේ මිනිස්සයා සාර්ථකයි. මේ මිනිස්සයා මේ බුද්ධ දර්ශනය ඉගෙනගෙන නැහැ. හැබැයි ඉතින් එයා ජීවත් වෙන ක්‍රමය බුද්ධ දර්ශනයට අදාළයි. ඒතොර එයා සාර්ථක වෙනවා. ඒ වගේ තමයි මේක. අලෙවිකරණය ඉගෙන ගත්ත නැති වුණාට ඒකේ පෙන්නපු එක මේ තියරි විදිහට පොත්වල ලිය වෙලාවේ නැතකනේ. ඒක කවුරු හරි හොයාගන්න එපා දර්ශනය මොකක්ද කියලා. ඉතින් ඒවා තියෙන දේවල් නේ ලෝකේ. ඉතින් මේ ක්‍රමයට ව්‍යාපාර කරන ගොඩක් අය ඉන්නවා. එතකොට දැන් අපි මේ පාඩමේදී උත්සාහ කරන්නේ කොමර්ස් කරන ළමයි හැටියට ඕගොල්ලන්ට මේ තියරි උගන්වන්න. ඉදිරියේදී ව්‍යාපාර ලෝකයට එන පිරිසක් හින්දා ඕගොල්ලන්ට මේ තියරිය කියලා දෙනවා. නොදැන කරන්න ඕනේ නැහැ දැනගෙන කරන්න ඕගොල්ලන්ට තියෙන්නේ. ඕගොල්ලෝ අලෙවිකරණය කියන්නේ මොකක්ද කියලා ඉගෙන ගන්න ඕනේ. ඉතින් කවදා හරි දවසක මොනවාම හරි ව්‍යාපාරයක් කරොත් මේ දර්ශනය පුළුවන් තරම් අනුගමනය කරන්න. මේකෙන් මේ කියන විදිහට කරන්න උත්සාහ කරන්න.
එතකොට ඔයාලට තේරෙයි මේ BS වල A level වලදී ඉගෙනගත්තු දේවල් ඇත්තටම මාර සාර්ථකයි කියලා. මොකද මෙතන ඉන්න ළමයි පිරිසෙන් හැමෝම ජොබ් කරයි කියලා හිතන්න බෑ. කැම්පස් ගිහිල්ලා උපාධිය අරගෙන ඒ පිරිස ඕනනම් ජොබ් වලට යයි. කැම්පස් යන්න බැරි ළමයි, A level සාමාන්‍ය පාස් වෙන ළමයි, එක එක රැකියාවල් වලට යයි පිරිසක්, සමහරව ඉතින් එක එක ව්‍යාපාර වලට පිවිසෙයි. තාත්තට තියෙන ව්‍යාපාර පවත්වාගෙන යන්න ඉදිරිපත් වෙයි. ඊට පස්සේ ඒක ඔයාම හිතලා මොනවා හරි පටන් ගනි. අන්න එදාට මතක තියාගන්න මේ අලෙවිකරණ දර්ශනයේදී අපි මේ A level පන්තියේ ඉගෙනගත්තු දේවල් ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන්න බලන්න. ඒක ඉගෙන ගන්නකොට විශේෂයෙන් දැනගන්න ඕනේ මූලිකම සංකල්ප වලට අපි කියනවා අලෙවිකරණයේ හර සංකල්ප කියලා. ඒ හර සංකල්ප ටික අපි ඉලා ලියාගත්තා. ඒ හර සංකල්ප ගොඩක් ඒවා දැන් අපි කලින්ම අහලත් තියෙන ඒවා. මේ පාඩමේදීම ආවේනික සංකල්පක් තියෙනවා. දැන් අද අහන්නේ අලෙවිකරණයේදී පිරිනැමුම් වශයෙන් හඳුන්වන්නේ කුමක්ද? පිරිනැමුම් කියන සංකල්පයට ඇලෙලක් ගහලා දෙනවනේ පුතේ නිෂ්පාදිත කියන. පිරිනැමුම් කියලා ඒ අමුතු වචනනේ මේ පාඩමේ තියෙන්නේ. පිරිනැමුම් කියලා දෙන එකට ඇලෙලක් ගහලා නිෂ්පාදිත කියලා දෙනවා. හරි. ඉතින් නිෂ්පාදිත කියලා විතරක් මම ඕක කිව්වනම් තමයි දන්නවා. අපේ අවශ්‍යතාව මොනවායි ඉටු කරන්න ව්‍යාපාරිකයා අපිට දෙන දේවල්නේ. භාණ්ඩ හෝ වේවා, සේවා හෝ වේවා. ඊට අමතරව ඕනනම් තව අදහස් ස්ථාන නම් මනම් ඔයගේ තියෙනවා ඔයගොල්ලෝ දන්නවා. ඇයි මේකට පිරිනැමුම කියන වචනේ දැන්නේ? ඒකේ තියෙන ඊට වඩා එහා ගිය දෙයක්. දැන් නිෂ්පාදිතය ඇවිල්ලා භාණ්ඩය හෝ සේවා වලින් බොහෝ විට දැන් කෑම කඩේකට ගියොත් එහෙම මෙතන තියෙන නිෂ්පාදිතය තමයි කෑම. හැබැයි මෙතෙන්දි කියන්නේ දැන් පිරිනැමුම කියන වචනේ දාලා තින්නේ ව්‍යාපාරිකයා විසින් ගණදෙනු කරුට පිරිනමන දේ කියන එක. වෙළඳසාලට එන ගණදෙනුකරුවට අපි ගෙදරට එන මිනිස්සුන්ට තේ එකක් දෙන්නේ. ඒ වගේ අපේ ව්‍යාපාරයට එන ගණදෙනුකරුවාට අපි පිරිනමන දේ තමයි අපේ නිෂ්පාදිතය එක්ක භාණ්ඩය එක්ක සේවාව. ඉතින් එතන ගණදෙනුකරුවට වඩා වැඩි වටිනාකමක් ගණදෙනුකරුව මේ තරඟකරුවට වඩා වැඩි වටිනාකමක් අපි අපේ ගණදෙනුකරුවට පිරිනමන්න ඕනේ කියලා තමයි කියන්නේ. ඒ දෙන භාණ්ඩයත් එක්ක එතකොට අපිට පුළුවන් තව තව දේවල් ටිකක් දෙන්න. ඒ ඔක්කොම තමයි පිරිනැමුම වෙන්නේ. ඒක පිරිනැමුම වෙන්නේ. දැන් ඔක හොඳම උදාහරණය තමයි ඕගොල්ලෝ දැන් අපි දන්නවා ගමේ කඩේ. එහෙම නැත්නම් ටවුන් එකේ තියෙන සාමාන්‍ය පොඩි කඩවල්. ඔය කඩවල් ටිකක් පහු කරගෙන මිනිහෙක් ෆුඩ් සිටි එකට යනවා කියලා හිතන්න. ඔය තියෙන කඩවල් ටිකක් පහු කරගෙන කවුරු හරි ෆුඩ් සිටි එකට යනවා. යන්නේ සමහර විට මේ සෑන්ඩ්විච් පාන් ගෙඩියක් ගේන්න. සෑන්ඩ්විච් පාන් ගෙඩියක් ගේන්න යනවා. බේක් හවුස් එහෙමත් පහු කරගෙන යනවා ෆුඩ් සිටියට. එතකොට හොඳටම අපි දන්නවා ඕනි තරම් කඩ දිනනවා පාන් ගෙඩියක් ගන්න. එතකොට ඇයි අර මිනිස්සයා ෆුඩ් සිටියටම ගියේ? ඒ කියන්නේ අර කඩේදී ඒ මිනිස්සයාට පිරිනමන දෙයට වඩා දෙයක් ෆුඩ් සිටියේදී ඒගොල්ලෝ පිරිනමනවා. දෙන්නගෙම නිෂ්පාදිතය ගත්තොත් පාන් ගෙඩිය තමයි. ඒ නිකන් කඩෙන් පාන් ගෙඩිය ගත්තට වඩා මොකක් හරි දෙයක් අතන වැඩි වටිනාකමක් ගණදෙනු කරුවට එකතු කරනවනේ ඒගොල්ලෝ මේ පාන් ගෙඩිය දෙනවත් එක්කම. මොකද පාන් ගෙඩිය දෙනවත් එක්කම එකතු කරන අනිත් දේවල් ටික. එතෙන්ට ගියාම ආචාරශීලීව කතා කරනවා. දැන් ගෙදරට එන මිනිස්සෙක්ට අහක බලාගෙන hina වෙන්නව නැතුව තේ එකක් දෙනවා කියලා හිතන්නකො. බුම්මගේ. ඉගන්නෝ එහෙම ආවහම මිනිස්සු මන් දැකලා තියෙනවා. ඔමින් එළින්. ඉන්නේ කර යනවා. ඒක පයිසක් විතර දික් කරනවා. එහෙම දෙනවා හරි. මනුස්සයන් 20 හම්බුණා. සමහර මිනිස්සු පොඩ්ඩක් hina වෙලා ඒ මිනිස්සුත් එක්ක සමහර විට තොරතුරු මොනවා හරි තාලා ගෙදෙට්ට ආවනම් පොඩ්ඩක් පුටුවක් දීලා වාඩි වෙන්න කියලා කාලා දින්නේ කියලා අහලා මේ 20ක් දෙනවා. ඒ මිනිස්සයාට එතන වැඩි වටිනාකමක් දැනෙන්නේ අර නිකම්ම 20ක් දීලා යනවා කියපු තැනද අර පොඩ්ඩක් වචනයක් දෙකක් කතා කරලා hina වෙලා පුටුවක් දීලා වාඩි වෙන්න කාලා දෙහිම කියලා අහලා 20ක් දෙන්නේ. තේරෙනවනේ කර මම කියන්නේ. අන්න ඒකයි පිරිනැමුම කියන්නේ. අපි උගන්වන ඕගොල්ලෝ අපේ ආයතන වලට ආවහම උගන්වන එක කොහොමද කරන්නේ? ගුරුවරයෙක් හැටියට උගන්වන්න එපා ඉතින් අපි. හැබැයි අපිට පුළුවන් නම් ළමයින්ට ඊට වඩා දේවල් ටිකක් පිරිනමන්න අපි ගාවට ඊට වඩා ළමයි ඉන්නේ. ඔය පන්ති කරන ආයතනයක් ගමු. අපි ගමුකෝ අවිස්සාවේලේ ශ්‍රීසුමන කියන ආයතනය ගැන හිතමු. එතෙන්ට ඕගොල්ලෝ එනවා මගෙන් ඉගෙන ගන්න. මම උගන්වනවා. රත්නපුර දක්ෂිලාවටත් ඕගොල්ලෝ එනවා මගෙන් ඉගෙන ගන්න. මම උගන්වනවා. බලංගොඩ නාලන්දාවටත් එනවා මගෙන් ඉගෙන ගන්න.
මම උගන්වනවා. හැබැයි ඔය තැන් තුනේදී ළමයින්ට පිළිගන්න දේවල් වෙනස්. මම උගන්වන ටික මම එකම විදිහට උගන්වනවා. ඒක හරි. සමහර විට අපි ඔයගොල්ලෝ එන ආයතනයේ කැන්ටිමක් නැහැ. සමහර විට හදිසියට පොතක් පෑනක් පන්සලක් ගන්න බුක් ෂොප් එකක්. දැස්ස වෙලාවට එළියට දැස්සොත් එහෙම පොඩ්ඩක් ඉන්න හට් එකක්වත් තරම් මනම් මුකුත් එහෙම ගහලා නැහැ. දෙමෝපියෝ වෙනවා ළමයි එක්ක කරගෙන ඒ දෙමෝපියන්ට ඉන්න තැනක් නැහැ. හැබැයි ඔය දේවල් පිරිනමන ආයතනත් තියෙනවා. දැන් ආයතන තුන සාපේක්ෂව හිතුවොත් තක්ෂිලාවේ මේ දේවල් ටික ටිකක් තියෙනවා. කැන්ටිමක් තියෙනවා. පොඩ්ඩක් දෙමෝපියෝ එහෙම ආවත් පොඩ්ඩක් ඉඳගෙන ඉන්න වෙනම කුකු තියලා ටීවී එකක් හයි කරලා එහෙම තියෙනවා ටික. ඉතින් එතකොට බලන්නකෝ දැන් එකම ළමයා යම් කිසි වෙලාවක මං ඔය පන්ති කරන ආයතන තුනට ආවා කියලා. එකම ළමයා එක දවසක් එනවා දක්ෂිලාවේ පන්ති. එක දවසක් එනවා නාලන්දාවේ පන්ති. එක දවසක් එනවා ශ්‍රීසුමනේ පන්ති. ඒ තුනටම මේ ළමයා ගියෝ. ඒ ළමයාට වැඩි වටිනාකමක් එකතු වෙන්නේ කොතනද? එතන තමයි ළමයා නවතින්නේ. උගන්වන්නේ මොනවද තමයි. හැබැයි දැනෙන්නේ අර වැඩි දෙයක් දෙන තැන. ඒකයි මෙතෙන්දි මේ කියන්නේ ව්‍යාපාරිකයෝ හැටියට භාණ්ඩයක් සේවාවක් විතරක් ගණදෙනු කරුවට දීලා සල්ලි අරගෙන එතනින් මේක ඉවර කරන එක නෙවෙයි අලෙවි කරන්නේ කියන්නේ. අපි හැම වෙලේම උත්සාහ කරන්න ඕනේ පුතේ තරගකරුවට වඩා වැඩි වටිනාකමක් ළමයින්ට දෙන්න. දෙන භාණ්ඩයේ සේවාව විතරක් නෙමෙයි. ඒකනේ මම අර උදාහරණයක් ගත්තේ. තැන් තුනේම මම ඉගෙනුවට ළමයින්ට ඊට වඩා දෙයක් ලැබෙන තැන් තියෙනවා. ඔය මම උගන්වන ආයතන තුනට අමතරව නගරවල තියෙන වෙන වෙන ආයතන ගත්තොත් සමහර ආයතන ඒ අපි උගන්වන ආයතන වලට වඩා වැඩි දේවල් ටිකක් ළමයින්ට දෙන තැන් තියෙනවා. ඉතින් එතකොට ඒ තැන් වලට ළමයි යනවා. සමහර විට විශාල ගණන් එහෙම මුකුත් නැහැ. එහෙම රිසර්ච් නැති ගුරුවරයෙක් හිටියත් ඒ අර අනිත් දේවල් ටික නිසා ළමයි යනවා. යෝග තමයි බිස්නස් වල තියෙන තියරි. හැම වෙලේම තමන්ගේ තරගකරුවට වඩා වැඩි දෙයක් අපි අපේ ගණදෙනු කරුවාට පෙන්නවන්න. ගණදෙනු කරුවා හැටියට හැමෝම කැමති මොනවා හරි දෙයක් ගන්නකොට වැඩියෙන්ම දෙන දෙනින් ගන්නනේ. ඒකනේ මම අර කිව්වේ. බුක් සිටියට යන්නේ ඒකනේ අර කඩවල ටික පහු කරගෙන. එතනිනුත් පාන් ගෙඩිය ගත්තොත් අපි හිතමු රුපියල් 100යි එළියෙන් ගත්තත් 100යි. එහෙනම් මොකටද අරකටම ගියේ කියලා හිතන්නකෝ. වාහනේ නවත්ත ගන්න පුළුවන්. අනිත් එක වැදගත් විදිහට කතා කරනවා. කාඩ් එකෙන් බිල ගෙවන්න ඕන නම් එහෙම පුළුවන්, කෑෂ් වලින් ගෙවනවා නම් එහෙම පුළුවන්. නිදහසේ ගන්න පුළුවන් හින්දා නෙතෙන්ට යන්නේ. එතකොට ඒගොල්ලෝ කස්ටමර්ව අල්ලගත්තේ, ගණතුණු කරවව අල්ලගත්තේ පාන් ගෙඩිය දීලා නෙවෙයි. අර පිරිනමන අනිත් දේවල් ටිකින්. ඔන්නෝක තේරුම් ගන්න ඕනේ ව්‍යාපාරිකයෝ. අන්න ඒක තේරුම් ගන්න ඕනේ. ලව්වා දන්නේ නැති සමහර අය මොකද හිතන්නේ? අනේ ඉතින් ආයේ මේ සෝබනෝවා ඔය කැටයන් ඕනිය ඕකට අපිත් ඉතින් මේ භාණ්ඩෙට දෙන්නේ. ඒ ආයතන වලත් අපි ඕගනයිසර්ලාට එහෙම සමහර පහසුකම් එහෙම හදන්න කියලා කිව්වහම ඕවා බොරු ඕවා මොකටද ඕක නෙවෙයි ඉතින් ළමයින්ට ඕනි ඉගෙන ගන්නනේ උගන්වනවා නම් ළමයි ඉන්නේ. එහෙම එන්නේ නැරම උගන්වපු පළියට ළමයි එන්නේ නැහැ ආයතන වල. මොකද තව තරගකරුවෝ ඉන්නවනේ. ඒවත් බලන්න ඕනේ. අපිට වඩා දෙයක් තරගකරුවෝ පිරිනමනවා නම් උගන්වන දේ එක දෙයක් විතරයි. ඒකත් මූලික දෙයක් තමයි. අනිත් දේවල් කොච්චර හොඳට තිබ්බත් රිසල්ට් නම් මට නැති වෙනකොට ළමයි කොහොමද ඒ දන් දාලා එනවා. හැබැයි අර සේරම හරියට තිබ්බනම් තව සාර්ථක වෙනවා කියන එක තේරුම් ගන්න බෑ. අනිත් දේවල් දුන්නනම් එතකොට ළමයි අතරම එතකොට හැදෙනවනේ. අර ඒ තමයි හොඳටම තියෙන්නේ. ඒ තමයි හොඳටම කරන්නේ. කියලා ළමයින්ට එනවා කරන්නේ. එතන තමයි හොඳම. අන්නේ හොඳම කියන එක ගණසුළු කරුවගේ හිතට වැටෙන්න අපි වැඩ කරනවා. කිසිම අඩුපාඩුවක් නැතුව ගණසුළු කරුවා හිතනවටත් වඩා දේවල් ටික ගණසුළු කරුවා පුදුමයටපත් වෙන විදිහට එයාට අපි පිරිනමන දේවල් පිරිනමනවා. හරිනේ? ආගන්න බෑන. අලෙවිකරණයේදී පිරිනමන වශයෙන් හඳුන්වන්නේ කුමක්ද? එහෙනම් මෙහෙම ව්‍යාපාරයක් විසින් ගණදෙනුකරුවන්ගේ අවශ්‍යතාව වුණා ඉටු කිරීම සඳහා
වැඩසටහනුකරුවන්ගේ අවශ්‍යතාව හා වුණා ඉටු කිරීම සඳහා ලබා දෙන ප්‍රතිලාභ කට්ටලය පිරිනැමුම් ලෙස හඳුන්වයි. හරිනේ. හරි. එතකොට මෙතන අපේ තියෙන්න ඕන උපක්‍රමය තමයි හැම වෙලාවෙම අපේ තරඟ කරුවට වඩා වැඩිපුර දෙයක් අපි පිරිනමන එකයි කරන්න තියෙන්නේ. තරඟ කරුවට වඩා වැඩි දෙයක් අපි පිරිනමන්න ඕනේ. හරිනේ. හරි. ඊළඟට තියෙනවා අලෙවිකරණ මාර්ගයන් හඳුන්වා ව්‍යාපාරිකයන් යොදා ගන්න අලෙවිකරණ මාර්ග. දැන් අපි කතා කරගෙන යන්නේ හර සංකල්ප. හර සංකල්ප වල මේ පාඩමටම ආවේනික හර සංකල්ප තමයි මම මේ පැහැදිලි කරන්නේ. මොකද මේකේ උගන්වන ගොඩක් හර සංකල්ප පළවෙනි පාඩම් වල ඉගෙනගෙන තියෙනවා ඒකයි. අලෙවිකරණ මාර්ග කියලා එකක් තියෙනවා. ඒ මොනවද කියලා දැනගන්නත් එපේ. අලෙවිකරණ මාර්ග. දැන් මාර්ගයක් කියන්නේ පාරක් කියන එකනේ. මාර්ගයක් කියන්නේ පාරක් කියන එක. අලෙවිකරණ මාර්ග කියලා මෙතන හඳුන්වන්නේ අපේ ඉලක්ක ගණදෙනුකරුව ගාවට අපි යන්නේ මොන මාර්ගයෙන්ද කියන්නේ. දැන් මේ පාඩමේදී කිව්වනේ ඉස්සර වෙලාම ඉලක්ක වෙළඳපොළක් තෝරගන්න කියලා. මාකට් එකක් තෝරගන්න කියලා. අපි දන්නවා අපේ ඉලක්ක ගණදෙනුකරුව කවුද කියලා. දැන් අපි ඒගොල්ලෝ ගාවට යන්න ඕනේ. අපි ඒගොල්ලන්ව අල්ල ගන්නවා. අපි ගාවට ගෙන්න ගන්නවා. ඒකට මාර්ගයක් තියෙනවා. ක්‍රමයක්. දැන් A level කොමර්ස් කරන BS කරන ළමයිනේ මගේ ඉලක්ක වෙළඳපොළ. ලංකාවේම නෙමෙයි මේ මම කරන ප්‍රදේශවල. එතකොට ඒ කොමර්ස් කරන BS කරන හැම ළමෙක්ම මංගාවට එන්නේ නැහැ. ළමයි ඉන්නවා ඉතින්. මේක දැන් වල ළමයි ටික ඉන්නවා. දැන් එක ගම් වල නගරවල යාර පාර ඉන්නවා. මම මගේ සේවාව ඒගොල්ලෝ ගාවට අරන් යනවා. මගේ මේ පන්තිය ගැන ඒගොල්ලෝ ගාවට මම කොහොමද දැනුම් දෙන්නේ? කොහොමද ඒ ළමයින්ව මං ගාවට ගෙන්න ගන්නේ? මට ඒකට තියෙනවා මාර්ග තුනක්. ඔය තුනෙන් තුනම හරි එකක් හරි දෙකක් හරි මට පාවිච්චි කරන්න වෙනවා ඕගොල්ලෝ ගාවට යන්න. දැන් මේ ඉන්නේ මං ගාවට ආපු ළමයි. ඒ කියන්නේ ඕගොල්ලෝ ගාවට මං ඇවිල්ලා තියෙනවා. ඕගොල්ලෝ ගාවට මගේ සේවාව මං ගෙනල්ලා දීලා තියෙනවා. එතකොට මොකද්ද මම ඕගොල්ලෝ ගාවට ආපු මාර්ගය? කොහොමද ඕගොල්ලෝ මගේ පන්තියට ආවේ? කොහෙන්ද මේ ගැන දැනගත්තේ? මේක තමයි මගේ මාර්ගය කියන්නේ. නිකන් ගෙදර හිටපු ඔයාට මේ වගේ පන්තියක් තියෙනවා අහවල් ආයතනයේ අහවල් වෙලාවට කියලා. ඒක මම දැන් ගයක් ගානේ ගිහින් කිව්වේ නෑනේ. හැබැයි මගේ ඉලක්ක ගණදෙනුකරුවෝ හැටියට ඕගොල්ලන්ට මම ඒක කියලා තියෙනවා. ඒ හරහා මම ඕගොල්ලෝ මං ගාවට අරගෙන තියෙනවා. ඒව තමයි අලෙවිකරණ මාර්ගය කියන්නේ. එකක් තමයි දැන් විශේෂයෙන් ඕගොල්ලන්ග මගේ පන්තියට එන්න මම පාවිච්චි කරපු එක මාර්ගයක් තමයි සංනිවේදන මාර්ගය. සංනිවේදන මාර්ගය. ඒ කියන්නේ දැන් මේ ක්ලාස් එක ගැන ගොඩාක් ළමයි දැනගත්තා නම් දැනගත්තේ සංනිවේදනයක් කරානේ. දැන් අපි පන්තියක් පටන් ගන්නකොට ළමයින්ට ලියුම් දානවා, හෑන්ඩ් බිල් බෙදනවා, පෝස්ටර් ගහනවා, කටවුට් එල්ලනවා. ඒ හැම දෙයකින්ම කරන්නේ මොකද්ද? මගේ සේවාව ගැන ඔයාලට සංනිවේදනය කිරීම. ඉතින් ළමෙක් ඒ වගේ දෙයකින් දැනගෙන මේ පන්තියට ආවනම් අන්න මම පාවිච්චි කරපු මාර්ගය තමයි සංනිවේදන මාර්ගය. මෙතෙන්ට ලියුමක් ආව ඒකෙන් දැනගෙන තමයි ආවේ. පැහැදිලි යන්න සංනිවේදන මාර්ගය. දැන් ගොඩක් ළමයි ඇවිල්ලා තියෙන්නේ විශේෂයෙන්ම අයියෙක් අක්කෙක් කියපු හින්දා වෙන්න පුළුවන්. අපි කලින් ක්ලාස් ආපු ළමයින්ගේ දැනුවත් කිරීමනේ. එහෙම නැත්නම් දැනට අපේ
sannivedana මාර්ගයේ හරි මොක හරි එකෙන් පන්තියට ඇවිල්ලා ඒ ළමයාගේ කීමට තව ළමෙක් එන්නේ. ඔයගොල්ලෝ යාළුවෝ එක්කන් එන්නේ පන්ති වලට. එතන sannivedana මාර්ගෙ ඉතින් ඔයාගේ යාළුවා තමයි ඔයාට කිව්වේ. මෙහෙම පන්තියක් තියෙනවා යන් කියන්නේ. ඒකෙන් තමයි ඔයා ආවේ. ඒ ඇවිල්ලා sannivedana මාර්ගෙ. දැන් මම කොච්චර මගේ ක්ලාස් ගැන sannivedanaya කරා. මම ක්ලාස් කරන්නේ රත්නපුරේ විතරයි නම්. එහෙම වුණා නම් මේ වෙනකොට මාත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න බලංගොඩ ළමයි සහ අයිස්සාවේලේ ළමයි පන්තියේ නැති වෙන්නේ පුළුවන්. මොකද මම sannivedanaya කියන දේ කරාට ඒ මාර්ගය හරහා එන්න පුළුවන් ළමයි ටිකක් ඉන්නවා. මට දුර ඉන්න ළමයින්ට රත්නපුරට එන්න බෑ. ඒ නිසා ඒ මාර්ගය විතරක් හරියන්නේ නැහැ. බෙදා හැරීම් මාර්ගයකුත් තියෙනවා. බෙදා හැරීම් මාර්ගය. මේ මාර්ගයෙන්ුත් ලඟ වෙන්න ඕන. දැන් මංචියේගේ බිස්කට් හදලා දානවා ටීවී එකේ ඇඩ් එකක්. මොකක් හරි බිස්කට් එකක් හදලා. දැන් එතකොට අපි මංචියේකට ගිහිල්ලා බිස්කට් එක ගන්නවද? කම්පැනිට ගිහින් බිස්කට් ගන්නවද? නෑනේ ටීවී එකෙන් කියනවා ගමම්ම ඒගොල්ලෝ දැනගන්න බෑ ඒ බිස්කට් අපේ ගමේ කඩේට එනකම් බෙදා හරින්න. තොක වෙලෙන්දෝ සිල්ලර වෙලෙන්දෝ හරහා කොහොම හරි හැම කඩේකටම මේ බිස්කට් ටික ඒගොල්ලෝ දානවානේ. දාලා ඉවර වෙලා ටීවී එකේ ඇඩ් එක දාන්නේ. එතකොට ඒගොල්ලෝ බෙදා හැරීම් මාර්ගය හරහාත් අපිට ලං වෙලා sannivedanaya හරහාත් ලං වෙලා. පැහැදිලිද? අරගෙන sannivedanaya කරනවා. එතකොට ඔන්න අපිට ගන්න ඕනි කියලා හිතෙනවා. ළඟ කඩේට ගිහින් ඇහුවහම අන්න එතන බඩු තියෙනවා. බෙදා හැරීම් මාර්ගයෙන්ුත් අපි ගාවට ඇවිල්ලා sannivedana මාර්ගයෙන්ුත් අපි ගාවට ඇවිල්ලා. හරිද? දැන් ක්ලාස් එකේ වුණත් එහෙමනේ. දැන් මම බලංගොඩට ගිහිල්ලා එතන ආයතනයක පන්ති කරන්න පටන් ගන්නවා. විශ්වාසයෙන් ඇවිල්ලා එතන ආයතනයකට කරනවා. ඒකනේ මගේ සේවාවත් අරගෙන මම ඒක බෙදා හරින්න යනවා. ඒ නිසානේ ඒ තැන් දෙකට ඔය එකතු වෙච්ච ළමයි ටික මං ගාවට ආවේ. දැන් ඔන්ලයින් එකේදී නම් වෙන වෙන ප්‍රදේශ වල ළමයින්ට උනත් එතකොට මේක මුද මාර්ගය. මේකේ බෙදා හැරීම පහසුයි. අවකාශ වෙනද පොලේ ඉන්නේ. sannivedanayත් ලේසි. මගේ පන්තිය පිළිබඳ පණිවිඩය ලංකාවේ මොන ළමයාට ගියත් එයාමට එන්න ඕනේ කියලා හිතුනොත් එන්න පුළුවන් ඔන්ලයින් පන්තියට. දැන් ඉතින් අපිට වෙන වෙන නගරවල ළමයි ටික සම්බන්ධ වෙලා ඉන sannivedana මාර්ගයෙන් ගණදනු කරුවාව කිට්ටු වෙන ගමම්ම බෙදා හැරීම් මාර්ගයෙන්ුත් අපි කිට්ටු වෙලා තියෙනවා. ඊට අමතරව සේවා මාර්ගය. සේවා මාර්ගය. සේවා මාර්ගය කියන්නේ විශේෂයෙන්ම සේවා සපයන ආයතන එහෙම. සේවා සපයන ආයතන හැටියට විශේෂයෙන් බැංකු රක්ෂණ ආයතන වගේ ඒවා ගත්තාම sannivedanaya කරාටම බෙදා හැරීම හරියට කරාටම මදි. එතෙන්දි ගණදොන කරුවගේ අවධානය ගන්න නම් තරඟකරුවන්ට වඩා වැඩි සේවාවක් සපයන්න. තරඟකරුවා සපයන්නේ නැති විදිහේ 아무තු සේවාවක්. එහෙම නැත්නම් තරඟකරුවා සපයන සේවාව ඊට වඩා ලේසි විදිහට අපි සපයන්නේ. එතකොට තමයි ගණදොන කරුවගේ අවධානය අපි කෙරේ යොමු වෙන්නේ. අඩේ අතන ලේසිනේ වැඩේ. බැංකුවක් කියලා හිතන්නකෝ. හැම බැංකුවකම කරන්නේ එකම වැඩ ටිකනේ. එකම සේවාවන් ටිකනේ සපයන්නේ. ඒ සේවාව සපයන විදිහත් එක්කනේ අපි බැංකු තෝරගන්නේ. රක්ෂණ ආයතනත් එහෙමනේ. හැම රක්ෂණ සමාගමකම ඔය මූලික රක්ෂණ ඔප්පු ටික කරන්න පුළුවන්. හැබැයි අපි අර රක්ෂණ සමාගම හොඳයි අරක හොඳයි මේක හොඳයි කියලා තෝරගන්නේ මොනවද බලන්න. ඒ සේවාව සපයන විදිහ තමයි එතන බලන්නේ. සෙලින්කෝ එකට වඩා හොඳට ජනශක්තියේ සේවාව සපයනවා නම් අපි එතෙන්ට යනවා. ඇක්සිඩන්ට් එකක් වුණාම වන්දි දෙනවා කියලා හිතන්නකෝ මොන රක්ෂණ සමාගමෙත් වන්දි දෙනවා. මූලික ක්‍රියාවලිය එකයි. හැබැයි එතෙන්දී ආ උත්සාහ කරනවානේ ගණදොන කරුවට අර ටිකක් වැඩිපුර මේක ලේසි කරන්න. හරි. ඔය එක එක ඒවා අහහ විස්තර අහන්නද දැන් මම මේකට ආවේ. උඹ කොහෙද අරක මේක කරන්නේ? මෙච්චර මේ අමාරු පාඩමක සංකීර්ණ කොටස් ටිකක් උගන්වනකොට මම අහවල් ඉස්කෝලේ උඹ කොහෙද කියලා එකක් තාම. හරි. මේ රක්ෂණ ආයතන වල එහෙම ඒකනේ වෙන්නේ. වන්දි දෙන එක කවුරුත් කරනවා මූලික ක්‍රියාවලිය ඒකයි. හැබැයි අපි බලනවා ඇක්සිඩන්ට් එකක් වුණාම අර නිකන් ලේසිම විදිහට වන්දිය දෙන කම්පැනියකින් ඒකට අපේ අවධානය යනවටක් දාලා කවුරුවත් නොකරන විදිහට තමයි එයා ඒ සේවාව සපයන්නේ. අන්න ඒක සේවා මාර්ගය හරහා අපිට පුළුවන් ගණදෙන කරුවගේ අවධානය ගන්න. එහෙනම් මෙන්න මේ මාර්ග තුන හරහා තමයි සාමාන්‍ය ව්‍යාපාරයක් තමන්ගේ යනුදුණු කරුව ගාවට ලං වෙන්නේ. ඒතර මෙතන මේ තුන මතක තියෙනවා.
අලෙවිකරන මාර්ග හැටියට ගන්න ප්‍රධාන මාර්ගයන් තුන. අලියන් අලෙවිකරන මාර්ග කියන එක මෙහෙම ඉලක්ක වෙළඳපොළ වෙත ළඟා වීමට අලෙවිකරුවන් යොදා ගන්නා ඉලක්ක වෙළඳපොළ වෙත ළඟා වීමට අලෙවිකරුවන් යොදා ගන්නා ඉලක්ක වෙළඳපොළ වෙත ළඟා වීමට අලෙවිකරුවන් යොදා ගන්නා විවිධ ප්‍රවේශ අලෙවිකරන මාර්ග වේ. අලෙවිකරන මාර්ග වේ. අලෙවිකරන මාර්ග වේ. ඊළඟට අර මාර්ග තුන ලියන්නේ යටට sannivedana මාර්ගය, බෙදා හැරීම් මාර්ගය, සේවා මාර්ගය කියන. පළවෙනි එක sannivedana මාර්ගය, දෙවෙනි එක බෙදා හැරීම් මාර්ගය, තුන්වෙනි එක සේවා මාර්ගය. හරිනේ. බෙදා හැරීම් මාර්ගය හරි, එතකොට sannivedana මාර්ගය හරි, අනික සේවා මාර්ගය. රක්ෂණ ආයතන වලට එහෙම ওই මාර්ගයෙන් තමයි ගනුදෙනු කරුවට යන්න දෙන්නේ. ඊට පස්සේ අපිට තියෙනවා මෙන්න මෙතන මේ මාධ්‍යයන් තුනක් ගැන දීලා දැන් ගනුදෙනු කරුවලකට යන්න අපේ මේ අනිවිඩේ ගනුදෙනු කරුවලකට අරගෙන යන්න අපිට තියෙනවා ප්‍රධාන මාධ්‍යයන් ටිකක්. ඒක තමයි ඊළඟට තියෙන්නේ. ගෙවන ලද, අයිති කර ගන්නා ලද සහ උපයන ලද මාධ්‍ය කියලා මාධ්‍යයන් තුනක් තියෙනවා. දැන් මගේ සේවාව ගැන, මගේ මේ ක්ලාස් එක ගැන ඔයගොල්ලන්ට දැනුම් දෙන්න මට පාවිච්චි කරන්න පුළුවන් ප්‍රධාන මාධ්‍යයන් තුනක් තියෙනවා. දැන් කතා කරේ මාර්ග, යන්න තියෙන මාර්ග. දැන් කතා කරන්නේ මාර්ගය හරහා යන්නේ මොන මාධ්‍යයෙන්ද කියන එක. දැන් sannivedana මාර්ගයේ යනකොට මට ඒ සඳහා තියෙන්න බෑ යම්කිසි මාධ්‍යයක්. මොකද sannivedana හරහා යනවා කිව්වහම මම ඕගොල්ලන්ගේ ලියක් ගන්න ඇවිල්ලා කිව්වේ නෑනේ. ඒ සඳහා මම ඕගොල්ලන්ට හෑන්ඩ් බිල් එකක් ගෙදරට දකලා කරා. අර ඒකනේ මාධ්‍ය මම එතන යොදාගත්තා.
sannivedana මාර්ගය ළමයින්ට ගෙදරට ලියුමක් කියවපු එක තමයි මගේ මාධ්‍ය. ඒතර මාධ්‍ය ඇවිල්ලා මම ගෙවන ලද මාධ්‍යයක් ඒක. ලියුමක් කියවන්න සල්ලි ගෙවලා එපා දාන්න. මගේ සේවාව ගැන පණිවිඩේ මම සල්ලි ගෙවලා ගත්ත මාධ්‍යයක් කරා ඔයගොල්ලෝ ගාවට එවනවා. ලියුම් එවනවා. එතකොට හෑන්ඩ් බිල් පෝස්ටර් ගහනවා නම් ඒවා ගෙවලා එපා කරන්න. ඒකට සල්ලි යනවනේ. ටීවී ඇඩ් එකක් දැම්මත් ඒත් ඒකට ගෙවන්න එපා channel එකට. මගේ සේවාව ගැන පණිවිඩය ඔයාලට කියනවට ඒවට අපි කියන්නේ ළමයි ගෙවන ලද මාධ්‍ය කියන්නේ. එහෙමත් මම මේ මගේ සේවාව ගැන සංනිවේදනය ඔයගොල්ලන්ට කරලා තියෙනවා. ගෙවන ලද මාධ්‍ය හරහා. අයිති කර ගන්න ලද මාධ්‍ය තියෙනවා. දැන් මගේ Facebook එකේ ක්ලාස් එක පිළිබඳ මොනවා හරි දෙයක් දාන්න මම කාටවත් ගෙවන්න ඕනේ නැහැ. ඒක මගේ එකක්. මගේ Facebook එකට ගියොත් ඕනි ළමයෙක්ට ක්ලාස් ගැන විස්තර බලා ගන්න පුළුවන්. Facebook එකේ මගේ යාළුවෙක් විදියට ඔයගොල්ලෝ ඉන්නවා නම් ඉතින් මම දාන පෝස්ට් එකම පේනවනේ. ඒ හරහත් දැන් ඔය ඔන්ලයින් පන්ති වල එහෙම ගොඩාක් ළමයි සම්බන්ධ වෙන්නේ Facebook ඇඩ් වලින්. Facebook එකේ page එකේ දැන් page එකක් හදලා page එකේ දාලා එහෙම කරත් ඒකත් මගේ. අර ඒකෙත් තියෙනවා ඉතින් ඒක ගෙවලා කරන්නත් පුළුවන් වුණා. මගේ නිකන් Facebook account එකේ දානකොට ඒක අයිති කර ගන්න ආනද මාත්‍ය. එහෙම නැත්නම් මම page එක දාලා ඒක සල්ලි ගෙවලා අර තියෙනවනේ ඔක බූස්ට් කරනවා කියලා එකක්. වැඩි කට්ටියකට ඒක ඒගොල්ලෝ පෙන්නනවා. නිකම්ම දැන් මට එච්චරකට පෙන්නන්නේ නැහැ. දැන් මට පුළුවන් මට මේක පෙන්න ගන්න ඕනි කාටද කියන එක සිලෙක්ට් කරන්න. වයස මම දානවා 18ත් 20ත් අතර අයට. කොහේ කට්ටියද? ඔන්ලයින් පන්ති වලදී නම් ඔක දාන්න පුළුවන් ලංකාවටම. එතකොට ඒ සඳහා අය කරන මුදල ඒගොල්ලෝ යටින් දානවා මෙච්චරක් ඕනි කියන්නේ. ඩොලර් වලින් දානවා. සාමාන්‍යයෙන් දැන් මට කැමති ඩොලර් ගාන සිලෙක්ට් කර හැකියි. ඩොලර් 5කට ඔයගොල්ලෝ කී දෙනෙක්ට පෙන්නනවද? ලංකාවේ අවුරුදු 18ත් 20ත් අතර ඉන්න කී දෙනෙක්ට පෙන්නනවද ඩොලර් 10කට? ඒතර ඒකේ වැටෙනව පෙන්නන ගාන 10 10 20000 ද ඩොලර් 20ට කීයද 25ට එහෙම දාන්න පුළුවන්. ඒක ගෙවලා ගන්නවා. page එකක් කියන්නේ ඒකනේ. නිකම්ම මගේ Facebook account එකේ දානකොට අයිති කර ගන්න ලද මාර්ගය. එහෙම නැත්නම් තමන්ගේ ව්‍යාපාර පරිශ්‍රය තුළ යම් කිසි බෝඩ් එකක් ප්‍රදර්ශනය කරනකොට දැන් මොකක් හරි ආයතනයක් නම් ඒ ආයතනයේ ඉඩම ඇතුලේ පාරට පේන ලොකෝට බෝඩ් එකක් දානවා. එක එක විස්තර දානවා, ඇඩ් එහෙම දානවා, ස්ක්‍රීන් එකක් ගහලා තියෙනවා. ඒවට ගෙවන්න ඕනේ නැහැ නේ කාටවත්. ටීවී ඇඩ් එකක් දානවා නම් ගෙවන්න. ඒවා ගෙවනලද මාන. තමන්ගේ ව්‍යාපාර පරිශ්‍රය තුළ කරන දේවල් අයිති කර ගන්නවද මාන. ඒ අපේ වේවනේ. ඔය දෙකටම අමතරව මගේ පන්තියට ගොඩාක් ළමයි එනවා ඕගොල්ලෝ ගිහින් කියලා. මගේ කලින් ක්ලාස් ආපු ළමයි ගිහින් කියලා. දැන් 2023 ළමයි ගත්තත් ගොඩාක් ඒගොල්ලෝ සිලෙක්ට් කරන්නේ පැරණි සිසුන්ගේ නිර්දේශ මතාව කියන එකේ. හෑන්ඩ් බිලකින් පෝස්ට් එකක් බලලා එන ළමයි අඩුයි. කවුරු හරි කියලා තමයි ළමයි ඇවිල්ලා තියෙන්නේ. එතකොට මම දන්නේ නැහැ. මගේ සේවාව පිළිබඳ පණිවිඩේ මගේ අනුදැනුමකින් තොරව මගේ ඉලක්ක ගණතුණු කරුවට ගිහිල්ලා වෙන විදිහකට දැන් ඕගොල්ලෝ ගිහිල්ලා ළමෙන්ට මගේ පන්තිය ගැන කියන එක මන් දන්නේ නැහැ. හොඳයි හෝ නරකයි හෝ දෙකෙන් එකක් කියනවා ඇතිනේ. ඒක මම දන්නේ නැහැ. ඒ ළමයි ගිහිල්ලා පන්තිය හොඳයි කියලා තව ළමෙක්ව මගේ පන්තියට යොමු කරනවා කියන්නේ. ඒක ඇවිල්ලා මම උපයන ලද මාධ්‍ය කියලා කියන්නේ. ඒක තමයි උපයගත්ත දේ කියලා කියන්නේ. දලූතෙන්ම වෙනද පොලකට ආවොත් ඕක අමාරුයි. උපයගෙන නෑනේ මුකුත්. දැන් අපි කණ්ඩායම් කීපයක් එළියට යවලා කැම්පස් යවලා තියෙන හින්දා අලුත් බැච් එකක් පටන් ගන්නකොට ඒ ළමයි හරහා දැනුවත් වෙලා ළමයි ටිකක් එන්නේ. ඒක ඇවිල්ලා මම ගෙවලා කරපු දේකුත් නෙවෙයි මම මගේ අයිති මොකකින්වත් දැනුම් දුන්නත් නෙවෙයි. ඒක කියන්නේ සර්පිලාකාර අලෙවිකරණය වර්චුවල් මාකටිං. වෙනත් යම් කිසි ක්‍රමයක් කරා අපි ගැන දැනගෙන එනවා. දැන් සමහර ගුරුවරු එහෙමත් හිටපු ගමන් කොහෙන්ද ක්ලාස් එකට දැනගත්තේ කිව්වම මේ අහවල් සර් තමයි ඉන්න කිව්වේ. මම දන්නේ නැහැ ඒ සර්ව සමහර විට. අඳුරණයක් ඉන්නවා. සමහර විට ඒ නම කිව්වහම කණ්ඩේ මට එහෙම යාළුකමක් කියන්නේ මගේ යාළුවෙකුත් නෙමෙයි. මට ඒ සර් මගේ ඉන්න කිව්වලු. ඒමත් තියෙන්නේ. ඒව ඇවිල්ලා උපයන ලද මාර්ගය. සමහරට ඒ ගුරුවරයා මගේ ක්ලාස් එක ගැන රිසල්ට්ස් ගැන මොනවද දැනුවත් වීමක් ඇති. ඒ නිසා මෙන්න මෙයා හොඳයි එයාගේ ගිහින් බලන්න කියලා කියනවා. ඒ වෙන උපයන ලද මාධ්‍ය කියලා අපි කියන්නේ.
එහෙනම් එතකොට ප්‍රධාන sannivedana මාධ්‍යයන් තුනක් තියෙනවා අලෙවිකරණයේදී මොකද්ද? ගෙවන ලද මාධ්‍ය, අයිති කර ගන්නා ලද මාධ්‍ය සහ උපයන ලද මාධ්‍ය. දැන් මුලින්ම තියෙනවානේ ගෙවන ලද මාධ්‍ය කියලා එකක්. ගෙවන ලද මාධ්‍ය කියලා එකක්. අන්න ඒක කියන්නේ මෙහෙම. ගෙවන ලද මාධ්‍ය කියන එක. ආයතනයක් යම්කිසි මුදලක් ගෙවා ඔය තියෙන්නේ මොනවා ලියාගන්නටක් ගන්න. හරිද? ඊළඟට තියෙන අයිති කර ගන්නා ලද මාධ්‍ය දැන් ඒක අපි කිව්වනේ මේකනේ අයිති කර ගන්නා ලද මාධ්‍ය. අපේම දෙයක මොකක් හරි දාන එකනේ. තමන්ගේ වෙබ්සයිට් එකක තමන්ගේ Facebook එකේ එහෙම දානවා නම් ඒක අයිති කරගත්ත එක. උපයන ලද මාධ්‍ය කියන්නේ දැන් මෙතනින් අපි යම් කිසි ළමයි පිරිසකට උගන්වලා එළියට දැම්මහම ඒ ළමයි කාට කියනවාද කොහොම කියනවාද ඒ මුකුත් අපි දන්නේ නැහැ නේද? මේක වර්චුවල් මාකටිං නේ විරල් මාකටිං. සර්පිලාකාර අලෙවිකරණය. ඒතර ඕකේ දැන් අපි කියන හොඳ කිව්වොත් ඒක හොඳ විදිහට වෙයි, නරක කිව්වොත් නරක විදිහට වෙයි. එතකොට ඒ වචන තුන මතක තියාගන්න. ඊළඟට තියෙනවා හැඟීම හා නිරත වීම කියලා එකක්. ඒක වෙන්නේ පුතේ මෙහිමයි. ලියන්නකො මුලින්ම sannivedana මාධ්‍ය අතරින් තමා භාවිත කරන sannivedana මාධ්‍ය
සංනිවේදන මාධ්‍ය අතරින් තමා භාවිත කරන සංනිවේදන මාධ්‍ය කොතරම් විෂයපතයක් ආවරණය වනවාද? කොතරම් විෂයපතයක් ආවරණය වනවාද යන්න පිළිබඳ කොතරම් විෂයපතයක් ආවරණය වනවාද යන්න පිළිබඳ කොතරම් විෂයපතයක් ආවරණය වනවාද යන්න පිළිබඳ ව්‍යාපාරිකයාගේ දෘෂ්ටිය හැඟීම ලෙස හඳුන්වයි. ඒ කියන්නේ දැන් අපි මොකක් හරි සංනිවේදන මාධ්‍යයක් පාවිච්චි කරනවනේ දැන් අපේ භාණ්ඩයකට සේවාව ගැන අපේ ගණතුණු කරුව දැනුවත් කරන්න. එතකොට ඒකෙදි මම හිතනවා මෙන්න මේ මාධ්‍යයට මෙච්චරක් විතර ආවරණය වෙයි කියලා. ඒක මම හිතන විදිහ තමයි මගේ හැඟීම කියන්නේ. දැන් මගේ Facebook එකේ ඉන්නවා ෆ්‍රෙන්ඩ්ස්ලා ඔක්කොම මං හිතන්නේ ඔය 5000ට ලං වෙන්න ඉන්නවා. 4800ක් ඔයදී ඉන්නවා. එතකොට මගේ හැඟීම තමයි දැන් මම මොකක් හරි පෝස්ට් එකක් දැම්මහම ඒකට වැටෙන ලයික් ගන්න කීයක් වැටෙනවද? එතකොට මම හිතනවා එනවා මෙච්චර කට්ටියක් ලයික් කරා කියන්නේ මෙච්චර කට්ටියක් මේ කෙරෙහි අවධානය යොමු කරා කියලා. හැබැයි ඉතින් මම දන්නේ නැහනේ මේකේ ඉන්නේ මගේ ඉලක්ක ගණතුණු කරුවෝමද කියලා මේ ලයික් කරපු ගොඩේ ඉන්නේ. මගේ යාළුවෝ ඉන්න පුළුවන්, ඈදෑයෝ ඉන්න පුළුවන්. එහෙම ගොඩක් ඉන්නවනේ. මම හිතනවා මේ ලයික් 300ක් આવත් මම කියන්නේ මගේ මේ දාපු පණිවිඩේ මේ පෝස්ට් එක 300ක් විතර බලලා තියෙනවා කි. දැන් යාළුවෝ විදිහට මම 4800කට පෙවුණා කියලා එක්ක හිතනවා. යාළුවෝ උච්චරක් ඉන්නවනේ. ඒ හැංගීමනේ වගේ. ඒක තමයි හැංගීම. ඇත්තටම මේ කෙරෙහි අවධානය යොමු කරලා මේකෙන් මේක Tamanට අදාළ කරගත්ත කට්ටිය කී දෙනෙක් ඉන්නවද දන්නේ නැහැ. අපි හිතමු මම දානවා ලියුම් 2000. අලුත් පන්තියක් පටන් ගන්න දානවා ලියුම් 2000. අනිවාර්යෙන් ওই 2000 ගෙදරටම යනවනේ ළමයින්ගේ. ඒතකොට මගේ හැඟීම තමයි දැන් මේක ළමයි 2000කට ගියා. මගේ ඉලක්ක ගණතුණු කරුවෝ 2000කට මේක ගියා. ඒක මගේ හැඟීම. හැබැයි ඉතින් ඒ 2000ට ළමයි 2000ක් ඉන්නේ නැහැ. ඒක තමයි නිරත වීම. ඔය 2000 යවනකොට අපි හිතමු ඔය 2000ටම ළමයි ඕනනම් 100ක් විතර පන්තියට එනවා. ඒතර හැංගීම 2000යි නිරත වීම 100. තේරුණාද? හැංගීම සහ නිරත වීම කියන්නේ ඒක යම් කිසි මාධ්‍යයක දැන් ටීවී එකේ දානකොට එන ගොඩක්ම ආවරණය වෙනවා කියලා අපි හිතන්නේ. ඒතර අපේ හැංගීම තමයි එහෙනම් මෙච්චර කට්ටියක් මේක බලයි කියන එක. නිරත වීම කියන්නේ ඉතින් මේ ඇඩ් එක යන වෙලාවේ කීදෙනෙක් ටීවී එක ගාවින් නැගිටලා ගියාද කවුද දන්නේ? ඇඩ් එක ගියාට කිසිම අවධානයක් නැතුව ඔහේ නිකන් බලන් හිටියද කියලා කවුද දන්නේ? ඇඩ් වල යන්නේ ඇත්තටම අපේ ඔළුවට යන්නේ නැහැ නේ ගොඩක් ඒවා. يعني ඒක කිසි සැලකිල්ලකින් අහන් ඉන්නේ නැහැ. රමූතු විදිහේ ඇඩ් එකක් ගියෝ බලනවා මිසක් ඒකත් ඉතින් එකපාර දෙපාර තුන් හතර පාර යනකොට ඒකත් ගානක් නැහැ. ඒක හැංගීම වෙනයි නිරත වීම වෙනයි. දැන් අපි භාවිත කරන සංනිවේදන මාධ්‍යයෙන් කොයිතරම් කට්ටියක් කවර් වෙනවද කොයිතරම් කට්ටියක් ආවරණය වෙනවද කියන එක හැංගීම. ඒ පණිවිඩේ Tamanට අදාළ කරගෙන අපේ භාණ්ඩය එහෙම නැත්නම් අපේ සේවාව ගන්න කී දෙනෙක් ඉදිරිපත් වෙනවද කියන එක නිරත වීම. හරිද? එහෙනම් නිරත වීම කියන එක ලියන්නේ මෙහෙම. යටින් හැංගීම මේකෙන් සංනිවේදන මාධ්‍ය කෙරෙහි පාරිභෝගිකයා කොතරම් දුරට අවධානය යොමු කරන්නේද? එසේම සක්‍රීය ලෙස සම්බන්ධ වන්නේද? යන්න සක්‍රීය සම්බන්ධ වන්නේද යන්න නිරත වීම යන්නෙන් අදහස් වේ.
නිරත වීම යන්න අදහස් වේ. නිරත වීම යන්න අදහස් වේ. නිරත වීම කියන තැන දෙකම තියෙනවා. අවධානය යොමු කිරීම හා සක්‍රීය ලෙස සම්බන්ධ වීම. දැන් මගේ Facebook එකේ යාළුවෝ 4800ක් ඉන්නවා නම් හැංගීම හැටියට මම ගන්නෙ මොකද්ද? 4800ක් මගේ පෝස්ට් එක දැක්කා කියන්නේ. නිරත වීම වෙන්නේ කොහොමද? ඒකට එන ලයික් ගානෙන් පේනවා කොච්චර කට්ටියක් අවධානය යොමු කළාද කියන්නේ. ලයික් 300ක් තියෙනවා නම් 4800න් මගේ පෝස්ට් එකට අවධානය යොමු කරලා තියෙන්නේ 300ක්. ඒක බලලා පන්තියට එනවා නම් ළමයි 10 දෙනෙක් සක්‍රීය ලෙස දායක වෙලා තියෙන ළමයි 10 දෙනෙක්. දැන් ටීවී එකේ එහෙනම් ওই බිස්කට් වලට එහෙම කොච්චර නම් ඇඩ් යනවද? ඒගොල්ලන්ගේ හැඟීම කොහොමද කියලා අපි දන්නේ නැහැ. ඒකට අවධානය යොමු කරන්න කීයෙන් කී දෙනාද දැන් අපි ඇඩ් යනකොට නැගිටලා යනවා. එක්ක ඇඩ් ගියාට ඒකේ තියෙන දේ ගන්න නැහැ හිතට. අපේ අවධානයක් නැහැ. ඔහේ නිකන් අර ටීවී එක දිහා බලාගෙන ඉන්නවා. ඇඩ් එක දැකලා ඒ බිස්කට් එක මිලදී ගන්න කීයෙන් කී දෙනාද? හරි. ඇඩ් එක බලන එකයි ඒ ඇඩ් එක බලලා බිස්කට් එක මිලදී ගන්න එකයි තමයි නිරත වීමට ගන්න. අඩුතරම ඇඩ් එක බලුවනේ අවධානය. දැන් පෝස්ට් එකේ තියෙන එක කියවුවනේ. එතන නිරත වීමක් තියෙනවනේ. පන්තියට ආව නැතුණාට ඒකේ තියෙන පණිවිඩය කියවුවනේ. ඒක කියලා බලලා පන්තියට එනවනම් ඒකත් නිරත වීම. ඒකේ පෝස්ට් එක හරියට Facebook එකේ උඩ පල්ලෙහා යනකොට නැවතිලා ඒක ක්ලික් කරලා මොකද්ද තියෙන්නේ කියලා කියවුවනම් එතන නිරත වීම තමයි. මොකද මගේ පණිවිඩය දෙන්න කියන්නේ. ආව වුණාම හොය ළමයි කියවුවා. අන්න ඒකයි. ඒ කියවන අයනේ ගොඩක් වෙලාවට නිකන් ලයික් එකක් දාලා යන්නේ. තමන්ට අදාළ නම් විතරනේ ලයික් එකක් දාන්නේ. අදාළ නැති එක දැන් බලන්න සාමාන්‍යයෙන් ඔය Facebook වල මම දැකපු දෙයක් තමයි දැන් මොකක් හරි අපේ ෆොටෝ එකක් දැම්මොත් ෆොටෝ එකක් කියන්නේ නිකන් ඔය ගෙදර කට්ටියත් එක්ක ඉන්න එකක් හරි පාර යන එකක් හරි මොකක් හරි සෙල්ෆි එකක් ගහලා දැම්මහම ඉඳලා කොයි වෙලේ හරි ඒකට වැටෙනවා එන ලයික් ගොඩක්. ඒ කියන්නේ අර ඒක ඕනිම යාළුවෙක් එතකොට ඒකට ලයික් එකක් දාන්න ඕනේ හැමෝටම අදාළයි මේක නිකන් ෆොටෝ එකක් නේ. දැන් ක්ලාස් වල මොකක් හරි හෑන්ඩ් බිල් එකක් Facebook එකට දැම්මම අර එන ප්‍රමාණයෙන් 4න් එකක් වගේ තමයි ලයික් කටින්. මොකක්ද ඒකට හේතුව? එතකොට මේ පෝස්ට් එක නැවතිලා බලන්නේ මගේ ක්ලාස් එන ඒ පෝස්ට් එක අදාළ දරුවෙක් විතරයි. යාළුවෝ බලන්නේ. උන්ට වැඩක් නැහැ. එක්ක පන්තියට එන්න බලාපොරොත්තු වෙන ළමයි. එක්ක දැනට එන ළමයි. විතරයි එතකොට මේ පෝස්ට් එක බලන්නේ. නිකම්ම ෆොටෝ එකක් දැම්මම ඉතින් ඒ මගේ යාළුවෝ කියලා මම දාගෙන ඉන්න ගොඩක් කට්ටිය ඕක පොඩක් නැවතිලා බලනවා. බලලා ලයික් එකක් දාගෙන යනවා. දැන් ක්ලාස් එකේ පෝස්ට් එකක් දැම්මම මගේ කැම්පස් යාළුවෙක්ට ඕකට ලයික් එකක් දාන්න උවමනාවක් නැහැ. උදියාට එක ෆ්‍රෙන්ඩ්ෂිප් එකට වගේ ඕනනම් දාගෙන යන ටිකක් කට්ටියක් ඇති. උදව්වක් විදිහට වගේ ෂෙයා පාරක් එහෙම දානවනේ නිකන් සපෝට් එකක් හැටියට. ඒ හැරෙන්නේ ඉතින් ඒ දාලා තියෙන 23 ළමයි ඉන්න නම් අඩුතරමේ 21 ළමෙක්වත් ඕකට ලයික් එකක් දාගෙන යන්නේ නැහැ. අදාළ නැහැ. ෆොටෝ එකක් දැම්මොත් දායි. පැහැදිලිද? අන්න ඒ වගේ. අපේ මොකක් හරි දැන් අපි හිතමු බර්ත්ඩේ එකක් එහෙම නැත්නම් මොකක් හරි විභාග පාස් වෙච්ච ඒවා අපේ මොකක් හරි ළඟා කර ගැනීම අපේ මොකක් හරි දුකක් ඒ වගේ දේවල් දැම්මම අර ඉන්න ගොඩාක් කට්ටිය ඒකට කමෙන්ට් ලයික් කරනම් මනක් දානවා. යම් කිසි දෙයකට මූලික කරගෙන මොනවා හරි දෙයක් දැම්මොත් පෝස්ට් එක ක්ලාස් වල ටයිම් ටේබල් එක ඒ වගේ දැම්මොත් එහෙම අඩු වෙන්නේ ඉන්නේ ලයික් එක. ඒ මොකද අදාළ කට්ටිය විතරයි නිරත වෙන්නේ. අනිත් ඒවා නිරත වෙන්නේ නැහැ. හරිනේ. මගේ හැඟීම තිබ්බට වැඩක් නැහැ මෙච්චරක් බලයි කියන්නේ. මොන හැඟීම හා නිරත වීම. ඔය ස්ටම්පුරවන්න එන්න පුළුවන්. ආයි MCQ ටිකක් දීලා තියෙනවා. මොකද ඒව ඇවිල්ලා කලින් පාඩම් වල අහුවෙච්ච ඒවා හින්දා ඒවා MCQ විදියට දීලා තියෙන්නේ. යනු පාරිභෝගික අවශ්‍යතා ඉටු කිරීමට නිෂ්පාදිතයේදී හැකියාව පිළිබඳ පාරිභෝගිකයා විසින් කරනු ලබන සමස්ත ඇගයීමයි. විස්තරගෙන වචන කියන්නේ නේද? අපි කියන්නේ ඕක නිකන් 21 කියලා මම ඉලෙක්ට් නැද්ද? වටිනාකම්. වටිනාකම්. හරියට වටිනාකම්. වටිනාකම්. ඒවා ඉතින් අන්න එහෙම අහනකොට දුක් ගාලා එන්න ඕනේ දැන්. වටිනාකම්. හරි. ඒ කියන්නේ යම් කිසි භාණ්ඩයකට අපේ අවශ්‍යතාව වුණා ඉටු කිරීමේ තියෙන හැකියාව පිළිබඳ අපිම කරන දක්ෂයරුවට තමයි වටිනාකම කියන්නේ. වටිනාකම කියන්නේ මිල එහෙම නෙමෙයි. ඒක Tamanට වටිනවා කියලා අපි කියන්නේ. මට හරියට මට නම් සෑහෙන වටිනවා ඒක. ඒක කියන්නේ. දැන් අපි දැන් ඔය හෙට උදේ කරන් ඉන්න සෙමිනර් එක.
හරියටම පාඩම් ටික සේරම මුල ඉඳලා ළඟට ටියුබ් ටික ළඟ තියෙන හැම පාඩමකටම වගේ හරියට පන්තියට සහභාගී වෙච්ච ළමෙක්ට ඒකේ වටිනාකමක් ඇත්තටම නැහැ. ඕනේ නැහැ. පාඩම් ටිකක් හරියට කරගෙන තියෙන්නේ පන්තිත් හරියට දිගටම ගියා ඔන්ලයින් එකකටත් ගියා සාමාන්‍ය පන්ති වලටත් ගියා. ඒකට ඒ ළමයාට ඕකේ වටිනාකමක් නැහැ. ඒක නිසා දැන් අපේ පන්තියේ සහභාගී වෙන ළමයි ප්‍රමාණයයි ටියුබ් ඉල්ලලා තිබ්බ ළමයි ප්‍රමාණය ගත්තාම අඩු වෙන්නේ ඉල්ලලා තියෙන්නේ. පිටස්තර ළමයි තමයි ගොඩක් ඉල්ලලා තියෙන්නේ. ඒ දැන් මෙහෙම පන්ති වලට ගිය හරියට පාඩම් කවර් වෙච්ච නැති ඔන්ලයින් හින්දා යම් පාඩම් මග ඇරිච්ච ළමයිට ඕක සෑහෙනවට නේ 22 ළමයිත් ඒකනේ අරන් තියෙන්නේ. 22 ළමයිත් ඉන්නවා දැන් ඕකේ ටියුබ් කරගෙන. හරි. දැන් ඒකේ අමාරුද තියෙනවා. ළමයි දැන් මම අර 500 පැකේජ් එකක් ඉල්ලලා තියෙන්නේ සමහරට අර 300 අරගෙන මදි වුණානේ. මොකද රිපීට් දෙන්න අමාරුයි. පැය ගණන් තියෙන ඒවනේ දැන් ඕක හෙට පුළුවන් තරම් කරනවා. මම බලාපොරොත්තු වෙන්නේ හවස 6 වෙනිකම් හවස 5 විතර වෙනිකම්ම කරන්න. ඒනට බැරි වෙයි. මොකද මේ ළමයි යන්නේ ෆෝන් එකෙන්නේ ඕක. උදේ 8:00 ඉඳලා හවස වෙනකම් ෆෝන් එක කොහොමද තියන් ඉන්න අමාරුයි. අර උදේ වරුවවත් අපිට තවත් දෙකකින් වගේ ඕක ඉවර කරගන්න. බලමු මේකේ තියෙන ටයිම් එකේ හැටියට තමයි බලන්නේ. අර සාමාන්‍ය පන්තිය තුලදී නම් හවස් වෙද්දී අපි ඕක ඉවර කරනවා. ඔන්ලයින් හින්දා තමයි ෂුවර් නැත්තේ. ඒකට ඉන්න හිට එතකොට. ඒක ටියුබ් එක නොගත්ත ළමයි වුණත් කමක් නැහැ. තමන්ගේ ළඟ හරියට ටියුබ් සෙට් එක තියෙනවා නම් සම්බන්ධ වෙලා ඒ ටියුබ් වලින් ඉතින් නෝට් එක පොඩ්ඩක් බලාගෙන අහගෙන ඉන්න. මොකද මේවා මේ පළවෙනි වතාවට ඉගෙන ගන්නව නෙවෙයිනේ පාඩම් ටික. පාඩම් වල නෝට් නැතුව නෙවෙයිනේ ළමයින්ට. රෙකෝඩින් එකක් දෙන්නේ නැද්ද? රෙකෝඩින් එකක් දෙන එක ෂුවර් නෑ. මොකද එකක් තමයි මේ ටයිම් නෑ. ළමයින්ට හැම වෙලේම එක එක පන්ති තියෙනවා. අනිත් එක ඒක දැන් ගොඩාක් වෙලා කරොත් එහෙම පොඩ්ඩක් අමාරුයි. ඉතින් බලමු අර ඉන්න ධාරිතාවේ ඉක්මවා ගියොත් එහෙම ඉතින් රිපීට් එකක් දෙන්න වෙනවනේ. ඒ නිසා ඒක එච්චර ෂුවර් තියා YouTube නම් කොහොමද දාන්නේ? ඒව අප්ලෝඩ් කරන්න බෑ. මේ එතන පුළුවන් හැමෝම හෙට එකට ඉන්න ඇති. ඔක මේ අවුලක් නෑනේ. අනිත් ඒවා පොඩ්ඩක් එහෙම මෙහෙම රිපීට් හරි මොනවා හරි කරගන්න බලාගෙන මොනවා හරි තියෙනවා නම් ඕකට ඉන්න. මොකද ඒක ලයිව් ඉන්නකොට තමයි ඒකේ වටිනාකම තියෙන්නේ. ඔක අවුල් ඒක අවුල් වෙච්ච එකට උත්තර යන්නේ ඕක. එන්නේ සාමාන්‍ය මේ මොනවා හරි පාඩම් වල මිස්ටේක් වෙච්ච අයටනේ විශේෂයෙන් ඕක තියෙන්නේ. ඉතින් එතකොට ඕගොල්ලන්ට සමහර විට අපෝ මේ සංකල්පෙ මීට කලින් අහලම නැහැ වෙන්නත් පුළුවන්. හරියට පන්ති එහෙම ගියේ නැති වුණේ. මොනවා හරි ආවොත් අහලා දැනගන්නත් පුළුවන්. එහෙනම් ඒකට ඉන්න. හරි. වටිනාකම හරිනේ. එතනම තියෙනවා මොකද්ද මේ වටිනාකම තීරණය කරන ප්‍රධාන සාධක තුන මොකද්ද කියන්නේ? මොකද්ද සාධක තුන? වටිනාකම තීරණය වෙන්නේ ප්‍රධාන වශයෙන් භාණ්ඩයේ මොනවා මතද? ගුණත්වයයි සේවාවයි මිලයි. ඒ තුන ලියන්න. ගුණත්වය සේවාව මිල. ගුණත්වය සේවාව මිල. ගුණත්වය සේවාව මිල. එකක් තමයි තව සෙමින එකම ගමුකෝ උදාහරණයක්. මම ගොඩක් වෙලාවට මගේ මේවා තමයි උදාහරණයක් ගන්න. දැන් ඕකේ වටිනවා කියන එක ළමයට ඒක වටිනවා කියන එක තීරණය වෙන්නේ එකක් මේකේ ගුණත්වය. ඒ කියන්නේ මේ සෙමින එක කරන ගුරුවරයා හැටියට මම සාමාන්‍ය ළමයින්ට හිතේ තියෙන්න ඕනි මම උගන්වනවා හොඳයි කියලා පොඩි නමක් එළියේ තියෙන්නත් ඕන. අපි පන්ති නොගියට සෙමින එකක් එහෙම උනත් සම්බන්ධ වෙන්නේ නැහැ නේ. නිකන් ඔහේ නමක් ගමක්වත් දන්නේ නැති ගුරුවරයෙක් සෙමින එකක් කරලා ඔයගොල්ලෝ යනවා දෙයක් නැහැ. පොඩ්ඩේ ගුණත්වය ක්වොලිටියක් තියෙන්න බෑ. නැත්නම් මේ දවස්වල කොච්චර සෙමින තියෙනවද? නොමිලේ තියෙන්නේ අනේ. ඒත් යන්නේ නැහැ නම. නොමිලේ නිකන් කරත් යන්නේ. එහෙම එකේ අපිට දැන් කලින් එකේ 300 සීමාවත් එහාට ගියානේ. ඒ කියන්නේ අපි ඒක හරියට කරන්නත් ඕන. තේරෙනවා උගන්වනවා රිසර්ච් තියෙනවා එහෙම කියලා අපිට පොඩි ගුණත්වයක් ක්වොලිටියක් කියලා දෙයක් අපේ සේවාව සම්බන්ධයෙන් මාකට් එකේ හැදිලා තියෙනවා. හරිනේ. අනික තමයි ඒකෙන් ලැබෙන සේවාව. වැඩක් වෙන්නත් එපා මේකෙන් ළමයින්ට. දැන් ඔය සමහරු සෙමිනා කියලා පේපර් ක්ලාස් කියලා දාගෙන ඔය පාස් පේපර් ටිකක් සාකච්ඡා කරනවා. ඒකෙන් මහාන පොදියක් ළමයින්ට වෙන්නේ නැහැ නේ. දැන් මේක ඇවිල්ලා පාඩම් 12 වසරට දාන පාඩම් ඔක්කොම ගුරු මාර්ගෝපදේශ සංග්‍රහයේ තියෙන ප්‍රධාන මාතෘකා ටික සේරම.
පිළිබඳ පැහැදිලි කිරීම කරගෙන යනවා. ඒකෙන් ලොකු දෙයක් වෙනවා. මොකද පාඩම් ටික ඔක්කොම එකපාර අහගන්නකොට එකට දැන් ඔයා අපි ඉතින් මාස ගණන් කරන පාඩම්නේ සමහර පාඩම් මේකේ මූලික මාතෘකා ටික එකපාර කතා කරනකොට ලොකු සේවාවකුත් ඒකෙන් වෙනවා. එතකොට ඒක තමන්ට මේකෙන් ලොකු දෙයක් වෙනවා කියලා දැනෙන්නත් ඕනි ඕගොල්ලෝ මේකට ඉන්න නම්. එහෙම දැනුම් නැත්නම් ඉන්නේ නැහැ. يعني විභාගය ගැනත් අවධානයක් තියෙන. විභාගය උඩ යන්නත් මේ දවස්වල ටිකක් මහන්සි වෙන එකෙටනේ මේකෙන් යමක් වෙනවා කියන එක දැනෙන්නේ. දැන් පේපර් ක්ලාස් එකම කරනකොට ළමයි ලෙෆ්ට් වෙලා යන්නේ ක්ලාස් එකේ. එනේ ඒකෙන් ඒ ළමයාට මොකක් හරි සේවයක් වෙනවා කියන එකේ ළමයා දන්නේ නැහැ, තේරුම් ගන්නේ නැහැ. එහෙම නැත්නම් ඉතින් විභාගය ගැන එහෙම ලොකු අයිඩියා නැති ළමයිනේ. අනිත් ඕනනම් වැඩ නැහැ. එහෙම කියලා යන්නේ. සේවාවක් මේකෙන් වෙන්නත් ඕන. අනික මිල. ඒකත් බලපාන. ඒ කියන්නේ දැන් මම ඒ කියන ගානට ඒක වටිනව වෙන්නත් එපා. දැන් ගුණත්වයයි සේවාවයි කියන දෙක වැඩි වෙන්න වටිනකම වැඩි වෙනවා. හරිද? දැන් ගුණත්වය සේවාව මිල ඔය තුනෙන්නේ පාණ්ඩේ වටිනකම කියන දේ ගණදෙනු කරුව තීරණය කරන්නේ. මේක වැඩි කරන්න මේක වැඩි කරගත්තේ. ක්වොලිටිය වැඩි වෙන්න ඒකේ තියෙන වටිනකම ඕගොල්ලන්ට වැඩි වෙනවා. ගුණත්වයේ කියන එක වැඩි කරන්න ඒකේ වටිනාකම වැඩි වෙනවා. මේකෙන් වෙන සේවාව වැඩි වෙන්න ඒත් වටිනාකම වැඩි වෙනවා. හරිද? ඒකෙන් ඔයාට සිද්ධ වෙන දේ ඉතු වෙන සේවය ලොකු වෙන්න වැඩි වෙන්න ඒකේ තියෙන වටිනාකම වැඩි වෙනවා. හැබැයි ඕකේ මිල වැඩි වෙන්න ගියොත් අන්න වටිනාකම අඩු වෙන්න පටන් ගන්නවා. ඕනවට වඩා භාණ්ඩයක හෝ සේවාවක මිල වැඩි කරොත් ඒකේ තියෙන වටිනාකම නැති වෙනවා. ඒකේ වටිනාකම කියන එක අඩු වෙන්න තමයි ඒක බලපාන්නේ. හරි? ඒ කියන්නේ මිල අඩු කරන්න කියලා නෙවෙයි කියන්නේ ඕනවට වඩා මිල වැඩි කරන්න එපා කියලා කියන්නේ. මිල අඩු කරොත් කොහොම ඒත් වටින්නේ නැති වෙනවනේ. අපි ඔය කියන්නේ සමහර වෙලාවට යම් දේවල් වලට ඒක හොඳයි. හැබැයි ඒ ගානට නම් වටින්නේ නැහැ. එහෙම කියන අවස්ථා තියෙනවා. ඒ ඉච්චර ගානක් දීලා ඒක ගන්න එක නම් වටින්නේ නැහැ. හොඳයි. හැබැයි ඒ ගානට වටින්නේ නැහැ. එහෙම කියනවා. වාහන එහෙම. මේ දවස්වල එහෙම මාකට් එකක් ගන්න තියෙන්නේ. දැන් හිතු ගණන් කියනවනේ වාහන වල. අපි කියන්නේ ඒකනේ. වාහනේ නම් හොඳයි. හැබැයි ඒ කියන ගානට නම් වටින්නේ නැහැ ඒක. ඒ වටිනකමක් තියෙනවා. ඒකේ ඕනවට වඩා මිල වැඩි කරන්න ගිහිල්ලා අන්තිමට වටින්නේ නැහැ කියන තැනට වටිනකම අඩු වෙන තැනට වැටිලා. දැන් මම ওই සෙමිනර් එකට රුපියල් 3000ක් වගේ කිව්වනේ. ඔය කට සහභාගී වෙන්න හිටපු ළමයිගේ භාගයක් විතර අඩු වෙනවා. يعني ළමයි එතකොට මොකද හිතන්නේ? ඒ සෙමිනර් එක නම් හොඳයි හැබැයි මට ඉතින් රුපියල් 3000ක් දෙන්න තරම් වටින්නේ නැහැ. එහෙනම් රුපියල් 3000ක් එක්ක දී ගන්න බෑ. එහෙමනේ. ඒක හැමෝටම ඒ ගන්න දෙන්නද කොහොමත් බෑනේ. අපිට ගාලා දෙන්නත් එපා. ඒකයි. දැන් ඔහොම රුපියල් 500 විතර කරන්නේ. හැබැයි ඒ වටින්නේත් නැහැ. 500 නම් කවන්නේ නැහැ නිකන් කරන්නේ. නිකන් කරන ළමයි 100ක් නෑ ඕක. දැන් ඔයගොල්ලෝ බලාපොරොත්තු වෙනවනේ සමහර වෙලාවට අපෝ ඉතින් ඔක නිකන් කරලා දෙන්න බෑ කියලා මට ළමයි දාලා තිබුණා. ඒක නිකන් කරන්න බැරිද කියලා. නිකන් කරොත් ළමයි කොච්චරවත් එන්නේ. ඒ කියන්නේ දැන් අපි කරන්නේ පේපර් ක්ලාස් කියලා ෆ්‍රී කියලා දාලා කරාම ළමයි 60යි 80යි. සල්ලි අරගෙන කරන එකේ 300ක් ඉවරයි. ඒ මම ළමයි 60 මම ඒක තමයි මාර්කටින් කියන්නේ. ගණදුණු කරුවාගේ සිතුවිලි කියන්නේ ඒක තමයි. නිකන් දුන්නොත් ගණන් ගන්නෑ. මම ඕක නිකන් කරා නම් එහෙනම් මට හිතන්න දෙන්නේ අපෝ එහෙනම් ළමයි 1000ක් විතර මේ 12 වසරේ පාරන් ටික තේරෙම නිකන් කරලා දෙනවා කිව්වහම එහෙම වෙන්නේ බෑ ඉතින් අපි හිතන විදිහට න ะ අර ඇත්තට මේකේ සේවාවේ වටිනකම දන්න ළමයා නිකන් කරත් අනේ ලොකු දෙයක් කියලා එනවා. හැබැයි ළමයි 80ක් එන්නේ නැහැ. එහෙනම් ඔය නිකන් පාරවල් ලයින් තියෙනවා ගෙනියන්න බෑ. සිම් මෙහෙම විකුණන්නේ උන් අර අවුවේ වේලි කට්ට ගන්න නිකන් කරලා ගන්න නැහැ. මිලක් තියෙනවා. ආණ්ඩයකට හෝ සේවාවකට වටිනාකම නිර්මාණය වෙන්න මිලක් තියෙන්න ඕනි. හැබැයි මිල ඕනවට වඩා වැඩි වුණොත් වටින්නෙත් නැහැ. මිල අඩු වුණාම වටින්නෙත් නැහැ.
එන වටිනවා කියන එක අපේ හිතේ තියෙන දෙයක්. අන්න ඒකයි ගණතුණු කරුවාගේ ඔළුවෙන් එන දෙයක් තමයි වටිනවා කියන්නේ. නිකන් දෙන ඒවා වටින්නේ නැහැ ඕගොල්ලන්ට. ඕගොල්ලන්ට නෙමෙයි මිනිස්සුන්ට වටින්නේ. නිකන් කිව්වහම වටින්නේ. ඕනකට වඩා මිල කියලා දැම්මවම ඒත් වටින්නේ. අපෝ ඒ ගන්නට නම් වටින්නේ නැහැ කියන එතකොට. නිකන් දුන්නා අනේ නිකන්ම වැඩක් නැති වෙයි තියෙන්නේ. ඒක නිකන් දෙන්නේ. අන්න එහෙම කියනවා. ඒ මාකට් එකේ හැදෙලා තියෙන විදිහට ඒත් එක්ක යන්න බෑ. මම BS උගන්නන ගම මම ඒ අනිවාර්යෙන් අනුගමනය කරන්නේ. අන්න බලන්න. එතකොට ඇවිල්ලා වටිනාකම තීරණය වෙන්නේ ප්‍රධාන සාධක ගුණකින්. වටිනාකම තීරණය වෙන්නේ ප්‍රධාන සාධක ගුණකින්. හරි. ගුණත්වයේ සේවාවයි දෙක වැඩි වුණොත් වටිනාකම වැඩි වෙනවා. හැබැයි මිල ඕනවට වඩා මිල අවශ්‍ය ප්‍රමාණයට වඩා වැඩි කරන්න ගියොත් වටිනාකම අඩු වෙනවා. හරි. බලන්න. හරිනේ. ඊළඟ වටිනාකමත් එක්කම යන අනිත් වචනේ තමයි තෘප්තිය. වටිනාකමත් එක්ක යන අනිත් වචනේ තමයි තෘප්තිය. තෘප්තිය. හරි. තෘප්තිය. තෘප්තිය කියලා කියන්නේ යම් කිසි භාණ්ඩයක් හරි සේවාවක් හරි පරිහරණය කරාම පරිභෝජනය කරාම ඒකෙන් අපිට ලැබෙන මානසික සතුට. මානසිකව අපි ඒක නිකන් නිින්ද වෙන්නේ. දැන් කෑවහම නියමයි කියලා හැඟීමක් දැනෙන්නේ හිතට මාර රහයි නියමයි කියලා. ඒක තමයි තෘප්තිය. දැන් සමහර වෙලාවට කනවා කෑවට නිකන් අර බඩ පිරෙන්න කන්නේ නිකන් නොකා බැරි කමට කන්නේ. සින්දුවක් අහලා නියම සින්දුව. දෙන්නෙක් එක්ක ෆිල්ම් එකක් බලලා එක එක්කනේ මරු ෆිල්ම් එකකින්. අනික කියන මට නම් වෙනෝරක්. ඒකට තෘප්තිය කියන්නේ ඒකයි. සංජානනය වෙන විදිය වෙනස්. මානසිකව ලැබෙන දෙයක් නේ. දැන් මම කැමති ආකාරයක මම ආස කරන විදිහේ ෆිල්ම් එකක් හින්දා මං කියනවා නියමයි කියලා. ඒ වගේ ෆිල්ම් වලට අනිත් එක කැමති නැහැ. ඒ කියන්නේ ඒකෙන් ඌ තෘප්තියක් ලබලා නැහැ. ඒකයි. දැන් මම හොල්මන් ෆිල්ම් වලට කැමතියි. ඒකට හොල්මන් ෆිල්ම් එකක් බලගෙන ඉඳලා මම කියන ඒක නම් නියමයි. අනිත් එක හොල්මන් ෆිල්ම් බලන්න කැමති නැහැ. ඕක කැමති නිකන් ලව් ස්ටෝරි බලන්න. හොල්මන්ගේ වැය ගොඩක් අඩුයිනේ. උගා මේ වැඩක් නැහැ. කිසි නැහැ. උ සින්දුව නම් බලන්න මොකුත් නැහැ. දැන් මගේ කැමැත්ත තමයි මම සින්දුව නම් බලන් දිනවට කැමති නැහැ ෆිල්ම් එක. ලස්සන කතාව යන්න ඕනේ පටන් ගත්තේ ඉවර වෙනකම් ඇසුඩ දාගෙන බලාගෙන ඉන්න. මේක මැදින් සින්දු යනවායි එන්නේ. ඒක හරියන්නේ නැහැ. ඒ සමහර අය ඉන්න එහෙම. අපෝ වැඩක් නැහැ නේ සින්දුවක් වන්නේ නැහැ. ඒකයි හැටි ඉතින්. හරි සින්දුවක් අහලා ෆිල්ම් එකක් බලලා ටෙලි නාට්‍යයක් බලලා පොතක් කියවලා හැමෝම එකම විදිහට මානසික සැනසීමක් ලබන්නේ නැහැ සතුටක් ලබන්නේ නැහැ. සමහර වෙලෙන් සතුටක් ලබනවා සමහර නෑ. ඉතින් ඒකට අපි කියනවා තෘප්තිය. ඉතින් අපේ ඉලක්ක ගණතුරු කරුවාගේ මෙන්න මේක වැඩි කරන්නනේ අපි දඟලන්න ඕනේ. කොහොම හරි තෘප්තිමත් කරන්න ඕනේ. හරි. ආයෙනම් ඒ ළඟ ස්ථාන ලියන තෘප්තිය කියන්නේ. ඊළඟ ඉතරේ තෘප්තිය කියන්නේ. තෘප්තිය. වටිනාකමයි තෘප්තියයි. යෝග්‍යතාවය කියලා මොකක්ද යෝග්‍යතාවය කියන එක වැරදිද කියලා අහන්නේ? ගුණත්වය කියන එකද? හරිනේ ඔන්න වටිනාකමයි තෘප්තියයි කියන එක හරිනේ. උපයෝගීතාවය කියලා නම් කියනවා තෘප්තියට. යෝග්‍යතාවය කියලා කියන්නේ නැහැ. උපයෝගීතාවය කියලා කියනවා. තෘප්තියට සමාන පදයක් කරගෙන උපයෝගීතාවය කියන එක ගත්ත හැටි මේ යෝග්‍යතාවය කියලා එහෙම එකක් කියන්නේ. හරි. ආහාර සංකල්පයක් වෙන සැපයුම් දාමේ කියලා. සැපයුම් දාමේ කියන්නේ අපි අම්කිසි ව්‍යාපාරයක් කරනකොට මොකක් හරි භාණ්ඩයක් හරි සේවාවක් හරි තමයි එක ඉතින් ව්‍යාපාරයක් කියන්නේ. ඒකට පුතේ අපිට ඕනේ වෙන ප්‍රධාන සේවාවන් ගොඩක් තියෙනවා. ඒ සේවාවන් ටික සියල්ල අපි ගාව තිබ්බොත් තමයි අපිට පුළුවන් වෙන්නේ කඩදොළු කරව සතුටු කරන්න. සැපයුම් දාමේ කියන්නේ ඒකයි. අපේ දැන් භාණ්ඩයක් නම් අමුද්‍රව්‍ය ගන්න තැන ඉඳලා අපේ භාණ්ඩේ පාරිභෝගිකයාට යනකම් විතරනේ සමහරවිට ගියාට පස්සේ ඊට අදාළ තව සේවාවන් රාශියක් අපිට තියෙන්න ඕනේ. ඒක තමයි සැපයුම් දාමයක් තියෙන්න ඕනේ කියන්නේ. දැන් මම ඕගොල්ලන්ව තෘප්තිමත් වෙන විදිහට උගන්වන්නනේ ඕනේ. ඕගොල්ලෝ සතුටු වෙන විදිහට. ඒකට මට
ක්ලාස් එකට ඇවිල්ලා ස්ටේජ් එකට නැගලා උගන්වගෙන යන්න බෑ. මට ඒ සඳහා අවශ්‍ය වෙන සැපයුම් දාමයක් තියෙනවා. උගන්වන්න එන්න කලින් ඉඳලා මම ලැහැත්ති කරගන්න ඕනේ දේවල් ටිකක් තියෙනවා. ඒවා මට හරියට සම්බන්ධ වෙන්න ඕනේ. ටියුට් හදා ගන්න ඕනේ, පේපර් හදා ගන්න ඕනේ. ඒවට අදාළ දේවල් සපය ගන්න මට පුළුවන් වෙනවා. කරට වෙලාවට. ඊළඟට ඔයගොල්ලොන්ගේ පන්ති තියෙන තැන් වලට එන්න මට ඒ ප්‍රවාහන පහසුකම් ඒවා තියෙනවා. ඔන්ලයින් කරනවා නම් ඊට අදාළ අන්තර්ජාල පහසුකම් එතකොට දැන් අපේ ක්ලාස් එක අපි ඔන්ලයින් පන්තිය ළමයින්ට විකල්ප ගණනාවක් එක්කනේ කරගෙන ආවේ. විකල්ප ගොඩක් දීලා තියෙනවා. එහෙම විකල්ප දෙන්න මට හැකියාවක් තියෙන්නත් එපා. ඒ කියන්නේ YouTube එකකටත් දානවා. ලයිව් ක්ලාස් එකක් කරනවා. ඊට අමතරව තව රිපීට් එකක් කියලාත් දෙනවා. ඒකට මට පුළුවන්කමක් තියෙන්නේ. ඊට අදාළ දේවල් ටික මට සපය ගන්න බැරි වුණොත් මම කොහොමද එහෙම කරන්නේ? එතකොට මට මේ සල්ලි ගෙවලා Zoom පැකේජ් නම් මනම් ගන්න ඕනි, කැමරා ගන්න ඕනි. එතකොට ඒවට යන ඩේටා වලට මම ඉදන් කරන්න ඕනේ. ටියුට් එහෙම ළමයින්ට ඒවා හරියට හදලා ගෙවල් වලට කොරියර් කරන්න. එතකොට ඒ කොරියර් සේවාව මට වැදගත් වෙනවා. බැරි වෙලා හරියට රට ලොක්ඩවුන් කරපු කාලේ කොරියර් සේවා කියන දේ මට නොතිබුණා නම් එහෙමනම් කොහොමද මම ඔයගොල්ලන් ටියුට් එක ගෙදෙට්ටම එවන්නේ? එහෙනම් ඉතින් ඔය කවුරු හරි මං ගාව වැඩ කරන කෝලෙක් හරි කවුරු හරි ධම්මලා එන කේස් එකක් නියෝග කොරියර් ආය වගේ නෙවෙයි අපේ කවුරු හරි ලව්ව කරන්න ගියාම යමුන් කොරියර් කට්ටිය ඉතින් හැමදාම යනවා හින්දා ඒගොල්ලෝ දන්නවා පාරවල් ගෙවල් අනම්මනම් ගොඩක් ඒවා දන්නවා අනේ කොරියර් සමාගමකට ටියුට් එක බාර දුන්නාම ඒගොල්ලන්ගේ බ්‍රාන්චස් තියෙනවනේ හැමතැනම ඔක්කොම හෙඩ් ඔෆිස් එකට දාලා හෙඩ් ඔෆිස් එකෙන් වර්ග කරලා එක එක බ්‍රාන්චස් වලට කවුද දැන් අද දුන්නා නම් අද රාව හෙඩ් ඔෆිස් යවනවා ආයි පාන්දර වෙනකොට බ්‍රාන්චස් වලට දාගෙන යනවා. ඒ බ්‍රාන්චස් වල 3-4 දෙනෙක් ඉන්නවනේ බෙදන්න. උන් අතේ එක එක පාරවල් වල යවනවා. එතකොට සාමාන්‍යයෙන් හරියට ළමයි පොන්නාස කරොත් දවස් දෙකකින් විතර ටියුට් ටික ළමයි ඉන්න අතට යනවා. ඒ මගේ මම සපයගත් අතිරේක සේවාවක්. ඔව් ගන්න එක විතරක් කරන්න මෙතන වෙලා බලන් ඉඳලා හරියන්නේ නැහැ. අර සේවාවන් ටික ගන්න මට අයියක් තියෙන්නේ නැහැ. පුළුවන් වෙන්නේ නැහැ ඒව කරගන්න. ඉතින් එහෙම පහසුවෙන් ඔයාලට සම්බන්ධ වෙන්න අවස්ථාව දුන්නොත් නේ ඔයා මගේ පන්තියේ මාත් එක්ක ඉන්නේ. දැන් ඔය ඔන්ලයින් කාලවකවානුව තුළ සමහර පන්ති සමහර ළමයි අතහැරියනේ. ඇයි ඒ සර්වර් ටියුට් එක යවා ගන්න හයියක් නැහැ. ඊට අදාළ පහසුකම් ටික කරගන්න විදිහක් නැහැ. ඉතින් ළමයින්ට ටියුට් එක වෙලාවට යන්නේ නැතුව අනිත් යාළුවෝ කියන අපේ ටියුට් එක නම් ආවා අපිට නම් කරගෙන යනවා ගානට අපිට නම් ක්ලාස් එකේ ඉන්න බැරි වුණොත් YouTube එකටත් දානවා. කොහොම කියලා අරලාගෙන අපෝ අපිට නෑ නෝකවා. අපි ටියුට් එක ගේන්නේ යන්නේ බෑ. යන්න බැරි වුණොත් ගන්න බෑ. එක්ක PDF දාලා print out දාගන්න කියනවා. එතකොට තරඟ කරුවා ෆේල්. ඒකට ඒ තැන් වල ඉන්න ළමයි අපි ගාවට එනවා. අනික සැපයුම් දාමේ තියෙනවා. දැන් නිකන් ඔය ලීබඩු කඩේකින් ලීබඩු වෙළඳසැලකින් ලීබඩු හදන තැනකින් ලීබඩක් ගත්තාම ඒගොල්ලන්ට තියෙන සැපයුම් සේවා ටිකයි. දම්රෝ වගේ කෙනෙක් ගත්තාම ඒගොල්ලන්ට තියෙන සැපයුම් සේවා ටිකයි එක්කනේ අර ගමේ ලීබඩු හදන මිනිස්සු එතන ෆේල් වෙන්නේ. නැත්නම් ලීබඩ ගත්තොත් එහෙම දම්රෝ එකේ තියෙන ලීබඩට වඩා අර ගමේ වාසුත්නේ හදන ලීබඩනේ සුපිරි. ඇත්තටම දව වර්ග දාලා වටින දව වර්ග දාලා කැටයන් කපලා එයා ලස්සනට වැඩේ කරනවා. හැබැයි යාට අර දම්රෝලා වගේ එහෙම නිකන් සැපයුම් දාමයක් නේ. වෙලාවට අමුද්‍රව්‍ය ටික ගෙන්න ගන්න වාහන නම් මනම් ඊට අදාළ මැකැනික්ලයි ওই බාසුම් නැලයි ප්‍රවාහන පහසුකම් මේ මුකුත් නැහැ නේ යාට. ඉතින් එයා එතන ෆේල් වෙනවා. අර කොල්ලන්ට ඒ ටික තියෙනවනේ. ඔන්ලයින් එහෙමත් තියෙනවා. දැන් ගමේ බාසුම් නැහැ පුළුවන්ද? ගමේ බාසුම් නැහැ පුටුවක් ගත්තා හැකි ඔන්ලයින් ඕඩර් කරන්න. ගිහිල්ලා හම්බ වෙන්නත් යනවා හේන වෙලාව. මිනිහා හම්බ වෙන්නේ ගියාට නැහැ මිනිහ. දම්රුණින් ගාන කෙලින්ම Google එකේ ගහපුවම ටක් ගාලා එන්න තියෙන වටු ටික පෙන්නනවා. මෙහෙන් ඔන්ලයින් පේමන්ට් එක කරනවා ඊට පස්සේ කෙලින්ම අන්න ගෙදරට ගේනවා. ඒගොල්ලෝ ගාව ඒ ගේන්න වෙනම වාහන තියෙනවා. ඒවා හයි කරන කට්ටිය ඉන්නවා. හයි කිරීමෙන් පස්සෙත් ඒගොල්ලෝ අමතර සේවා සපයනවා. ඒ කියන්නේ සර්විස් අනම්මනම් කරන්න තියෙන දේවල් නම් ඇවිල්ලා සර්විස් කරලා දෙනවා. රිපෙයාර් අනම්මනම් වොරන්ටි තියෙනවා නම් ඒවා රිපෙයාර් ඒගොල්ලෝ ගෙදරටම ඇවිල්ලා කරලා දෙනවා. ඒ ටිකෙන් තමයි ආ මාකට් එක දිනන්නේ. එහෙනම් ඕනම බිස්නස් එකකට පුතේ හොඳ සපයුම් දාමයක් තියෙන්නත් ඕනේ. හොඳ සපයුම් දාමයක්. නැතුව බෑ ගණදුණු කරුව සතුටු කරන්න. ඒක තමයි අලවිකරණ කියන්නේ සපයුම් දාමය හදාගන්නත් ඕනේ. හරි. සපයුම් දාමය කියන එක කියන්නේ මෙහෙම ගණදුණු කරුවන්ගේ අවශ්‍යතා සපයීමට
ගණදෙනු කරුවන්ගේ අවශ්‍යතා සැපයීමට නිෂ්පාදිතයක් නිර්මාණය කිරීමට ගණදෙනු කරුවන්ගේ අවශ්‍යතා සැපයීමට නිෂ්පාදිතයක් නිර්මාණය කිරීමට අවශ්‍ය යටිතල පහසුකම් සැලසුම් කිරීම හා ක්‍රියාත්මක කිරීමත් අමුද්‍රව්‍ය ඇනවුම් කිරීමේ සිට අවසාන පාරිභෝගිකයා අතර පත් කිරීම. හා ඉන්පසු දායක වන්නා වූ සියලුම ප්‍රවාහයන් කියන්නේ ගලා යාම ගලා ඒම කියන්නේ. සියලුම ප්‍රවාහයන් සැපයුම් දාමේ ලෙස හඳුන්වයි. ඒවත් තියෙනවා. තව බලන්න අර අපි පාඩම පටන් ගන්නකොට නිකන් ටක් ගාලා නිකන් කියලා දැම්මේ කොහොමද ගණදෙනු කරුවා සතුටු කරන්න ඕනි කියන කතාව විතරයි. ඕනිම ව්‍යාපාරිකයෙකුට ගණදෙනු කරුවා උපරිම තෘප්තිමත් කරොත් ලාභ ලබන්න පුළුවන් කියලා නිකන් හරි ලේසියට අපි කිව්වනේ. ඉතින් බලන්නකො මේක කරනවා නම් මේ හැම දෙයක්ම ගන්න තියෙන්නේ. හොඳ සැපයුම් දාමයක් තියෙන්නත් ඕන. හරි? මේ සංකල්ප ගැන හොඳ අවබෝධයක් තියෙන්න ඕනේ නේ කියන්නේ. අර වටිනාකම කියන එක, හැඟීම නිරත වීම, මේ හැම දෙයක්ම හොඳට දැනගෙන ඉන්න බෑ කියන්නේ ගණදෙනු කරුවෙක්ව සතුටු කරන්නේ නැත්තම් බෑ. ඊළඟට තව එකක් තමයි තරඟය කියන එක ගැන තේරුම් ගන්න ඕනේ. තරඟය ව්‍යාපාර කරනකොට කොහොමද තරඟකාරීත්වයක් තියෙනවනේ. ව්‍යාපාර අතර අපි දන්නවා ලොකු තරඟයක් තියෙනවා කියලා දන්නවා. මට කියන්න තරඟය කියලා කියන්නේ ඉබේ වෙන දෙයක්ද හිතලා කරන දෙයක්ද කියන්නේ? තරඟය කියන්නේ හිතලා කරන දෙයක්ද ඉබේ වෙන දෙයක්ද? උත්තරය දෙන්නකෝ. ඉබේ වෙන දෙයක්. තරඟය කියන්නේ ඇති වෙන දෙයක්. අපි මේ රේස් දුවනවා වගේ එහෙම තරඟ පව එතන තියෙන තරඟය කියන එක ඇති වෙන දෙයක්. තනි මිනිහෙක් දුවනවා නම් එතන තරඟයක් තියෙනවා. නෑ. කට්ටියක් දුවන්න ගත්තාම එතන තරඟයක් තියෙනවා. දැන් එකෙක් කොහේ හරි පටන් අරගෙන ඌ තනියෙන් දුවනවා. එතන තරඟයක් නෑ නේ ළමයි. ඒකනේ කට්ටියක් දාන්නේ තරඟයකට. කට්ටියක් ඉන්නකොට මෙතන තරඟයක් ඉබේම නිර්මාණය වෙන එකෙක් අනික අභිබවා යන්න හදන්නේ. ව්‍යාපාරවලත් එහෙම තමයි. එකම දේ කරන යම්කිසි භාණ්ඩයක් සේවාවක් සපයන එකම එක ආයතනයක් නම් තියෙන්නේ ඒකට තරගයක් නැහැ. එකම එක ආයතනයයි තියෙන්නේ. ඒ දේ කරගන්න වෙන කිසිම තැනකින් බෑ. ඒවා තරගයක් නැහැ. ඒකද සමහර රාජ්‍ය ආයතන වල තරගයක් නැති හින්දානේ අපිට අකාර්යක්ෂම සේවාවක් ලැබෙන්නේ. අනිත් එක්කෙනාට වඩා හොඳට කරන්න උත්සාහ කරන්නේ නැහැ නේද? එතකොට ඒගොල්ලෝ දැන් අපි හිතමු අපිට එතන ආදායම් බලපත්‍රයක් ගන්න. ආදායම් බලපත්‍රයක් ගන්න ගියාම පස්සේ ඒගොල්ලෝ එතන තරගයක් නැහැ නේ. ඒගොල්ලෝ දන්නවා වෙන කොහෙන්වත් ගන්න බෑ. මෙතනින් මෙපෑ ගන්න ඉතින්. අද බයි නම් හෙට හරි ඇවිල්ලා මෙතනින් ඕනි ගන්න. ආයෙ ඉතින් එතකොට එතන ඒගොල්ලෝ මේක ඉක්මනට කරලා දෙන්න ඕනි. එන එකාට හොඳට කරුණාවෙන් කතා කරලා ඒව හිතන්නේ නැහැ. අපි කරන දේ කරන තව කෙනෙක් හිටියොත් මොකද වෙන්නේ? එතකොට අපි හිතනවා අපේ මොනවා හරි අවුලක් වුණොත් මෙයා යයි අනිත් එකට. අනතර යයි මායි අතර නිකම්ම තරංගයක් ඇති වෙලා. ඒ නිසා පුතේ තරංගය කියන්නේ
යම්කිසි භාණ්ඩයක් සේවාවක් සපයන ආයතන සමූහය. ඒ සමූහයක් ඉන්නකොට එතන නිර්මාණය වෙන සංකල්පයක් තමයි තරගයක් කියලා කියන්නේ. පැහැදිලි? තනි කෙනෙක් ඉන්නකොට එතන තරගයක් නැහැ. හරි? එතන තරගයක් නැහැ. තරගය ඇති වෙන්න පුළුවන් එක එක ආකාර තියෙනවා. ව්‍යාපාර කරද්දී බිස්නස් කරද්දී තරගයක් හැදෙන්න පුළුවන් විදි හතරක් තියෙනවා. එකක් තමයි සමහර වෙලාවට තරගයක් නිර්මාණය වෙලා තියෙනවා භාණ්ඩේ නමත් එක්ක. ඒකට අපි කියනවා සන්නම් තරගය කියලා. සන්නම් තරගය. ඒක සමහර භාණ්ඩවල අර නමේ තමයි තරගයේ තියෙන්නේ. නමෙන් තමයි තරගය කරන්නේ. එතකොට ඒ වගේ සන්නම් තරගයක් නම් තියෙන්නේ අපි දැනගන්න ඕනේ පුළුවන් තරම් අපේ නම හදාගන්න. අපේ භාණ්ඩය හෝ සේවාවේ නම ජනප්‍රිය වෙන තරමට තමයි තරගයේ ඉස්සරහට යන්නේ. සන්නම් තරගයේදී එහෙමයි. ඔය ඉලෙක්ට්‍රික් බඩු එහෙම ගන්නකොට තියෙන්නේ සන්නම් තරගය. මොකද ඉලෙක්ට්‍රික් බඩු ගන්නකොට printer, එතකොට laptop, camera, phone මේව ගන්න ෆ්‍රිජ් එහෙම ගන්න ගියාම රයිස් කුකර් නම් ගෝයේදී අපි පුතේ අරකට වඩා මේක හොඳයි කියලා බලන්න වෙන ක්‍රමයක් දන්නේ නැහැ. දැන් printer දෙකක් තියෙනවා. එකක් තියෙනවා HP කියලා එකක් තියෙනවා, Samsung තියෙනවා. Epson තියෙනවා බ්‍රෑන්ඩ් තුනක් විතර තියෙනවා. දැන් printerේ දිහා බලලා මතු පිට පෙනුම බලලා print out එකක් අරන් බලලා අපිට පුළුවන් හොඳ printerේ තෝරන්න මෙතන. දන්නේ නැහැ. තුනෙන්ම print out වෙනවා. හරි. එතකොට අපි එතන මෙන්න මේක තමයි හොඳ කියන එක කියන්නේ මොකක්ද? නම කියලානේ කියන්නේ. HP එක තමයි හොඳ. ෆෝන් ගන්න ගියත් එහෙමනේ. එක එක බ්‍රෑන්ඩ් වල තියෙන ස්මාර්ට්ෆෝන් හතරක් ගන්නකො. Samsung එකයි, Oppo එකයි, Huawei එකයි, තාම මොන හරි ඔහොම තියෙන හතරක්. ෆෝන් හතරම ඉතින් හොඳයි. ෆෝන් හතරම ඔන් කරලා ෆොටෝ ගහලා බැලුවොත්, කෝල් අරන් බැලුවොත්, සින්දුවක් අහලා බැලුවොත් හතරෙම ඔය කියන කෑලි වැඩ ටික වැඩ. සර් ඇත්තටම හොඳ printer එක මොකද්ද? මොකද? ඇත්තටම හොඳ printer එක මොකද්ද? සර් අතේ තියෙන එක මොකද්ද? ඒකෙදි තමයි ඒකට අපිට හිතා ගන්න බෑ. ඒ කියන්නේ අර නමපත්තෙන් ගත්තොත් ටිකක් ඉතින් ඔය Epson කියන එකයි Samsung කියන එකේ බ්‍රෑන්ඩ් එක ඔක්කොම හොඳ බ්‍රෑන්ඩ් නේ. දැන් HP, Samsung, Epson ඔය නම් තුනම ටිකක් ඒ printer වල ටිකක් ඒ සන්නම් තරගේ ඉදිරියට ආවා. ඔය අතරතුර තියෙන්න පුළුවන් අහලවත් නැතිනම්. දැන් මම ඒ හොඳයි කිව්වේ මොකෙන්ද කිව්වේ? ඒ අර නම් තුන ගුරු හින්දා. දැන් ඔයගොල්ලෝ උනත් ඒ නම් තුන අහලා ඇති. එච්චරයි. ඒක තමයි සන්නමේ තමයි තරගේ තියෙන්නේ. නැතු අපි දන්නේ නැහැ printer එකේ ඇතුලේ කෑලි වල තත්ත්වය අනුව කොහොමද හොඳ එක කියලා. සමහර විට මේ එහෙම බ්‍රෑන්ඩ් වලට හැදිච්ච නම් තියෙන්නේ හොඳයි කියලා. ගෙනල්ලා බැලුවම ඒක ගැඩෙනවා. අර නමක් ගමක් මෙලෝ හතර දෙයක් දන්නේ නැති එක හොඳ වැඩි කල් තියෙනවා. ඉතින් ඒක නිසා ඉලෙක්ට්‍රික් බඩු ගනිද්දි, ෆෝන් ගනිද්දි, ෆ්‍රිජ් ගනිද්දි ඒ නම ජනප්‍රිය වෙන්නේ. මේකයි හැබැයි නම ජනප්‍රිය වෙන්නේ යම් ක්වොලිටි එකක් තිබ්බොත් තමයි. ඒක කාලයක් යනවානේ සන්නම් තරගෙන් ඉස්සරහට යන්නේ. දැන් HP කියන එක, Samsung කියන එක, Epson කියන ඔය වගේ නම් ගත්තාම ඒවා හොඳයි කියන මතය හැදුනේ කොහොමද? ඒවා කවුරු හරි පාවිච්චි කරලා හොඳයි කියන වචනේ එළියට ගියපු හින්දා. දැන් මම පාවිච්චි කරන්නේ HP එකක්. මගේ කලින් තිබ්බ Samsung එකක්. ඉතින් ඒ හින්දා මම දන්නවා දෙකම හොඳයි. එම ලෙඩ අඩුයි. ඕනිම printer එක print out ගන්න නැතුව හිටියොත් ඒක ඉවරයි. තින්ත ගල් වෙලා නම්මනම් වෙලා ආයෙ වැඩ කරගන්න බෑ. විතර පාවිච්චි කරනවා නම් ඔය දෙකම එතකොට මම දන්නවා හොඳයි. අර Epson කියන එක නම් මම අරන්නේ. ඉතින් ඒකත් ගොඩක් අය කියනවා හොඳයිලු. ඒ හොඳයි කියලා කවුරු හරි කටින් කියනකොට තමයි මේ නම ජනප්‍රිය වෙන්නේ. ඒක තමයි සන්නම් තරගෙන් ඉස්සරහට යනවා කියන්නේ. අලුතෙන් වෙන බ්‍රෑන්ඩ් වලට තමයි සන්නම් තරගෙ හදාගන්න බැරි. ඒ මොකද මේ බ්‍රෑන්ඩ් එක? අහලා නැහැ නේ අපි මේක. මොකද ඒක අලුත් ඇති මාකට් එකට. එක්කෝ ඒක හොඳයි කියලා කවුරුවත් තාම හරියට කියලා නැතුව ඇති. පාවිච්චි කරලා එහෙම නැතුව ඒකනේ හොඳයි තරණකයි කියලා කියාගන්න බැරි. අලුත් බ්‍රෑන්ඩ් වලට ඒක වෙන්නේ කේස් එක. හොඳයි කියා ගන්න දන්නෙත් නෑ. අපි නරකයි කියන්න දන්නෙත් නෑ. අලුතෙන්ම නේ ඇවිල්ලා තියෙන්නේ. කල්ලා බලන්න ඕනේ ඉතින් පාවිච්චි කරලා බලන්න ඕනේ. දැන් ෆ්‍රිජ් එකක් ගන්න ගියත් ඔය මොනවාද LG. ඒකනේ හැමෝම කියන්නේ LG තමයි හොඳ. LG හොඳයි. එන ගොඩක් කට්ටිය ඉතින් LG පාවිච්චි කරලා කාලයක් තිස්සේ පාවිච්චි කරලා ඒ හොඳයි කියන නම් ඉතින් ඒක ලෙඩ නැති වෙන්න ඕනේ. හරියට මේක ක්‍රියාත්මක වෙන්න ඕනේ. කල් පැවැත්මක් තියෙන්න ඕනේ. ඒ ටික අත්විඳලා තියෙන එතකොට ඒ භාණ්ඩේ. අවුරුදු ගානක් ඒක පාවිච්චි කරපු කවුරු හරි ඉන්නවා. කවුරු හරි නේ ගොඩක් අය ඉන්නවා. ඒතර එහෙම හැමෝම හොඳයි කියනකොට නිකම්ම අර හොඳයි කියන මතේ එළියට යනවා. ඒතර සන්නම් තරගේ.
දැන් හිතන්න මෙහෙම. දැන් මේ ශේෂ්ත්‍රේ වුණත් අලුතෙන්ම කවුරු හරි BS පන්තියක් පටන් අරගෙන අලුත්ම කෙනෙක්. එතකොට එයාම හොඳයි කියන කවුරුත් නැහැ. නරකයි කියන කවුරුකුත් නැහැ. ඒ නිසා ලේසියකට ළමයි යන්නේ නැහැ. අලුත් ගුරුවරයෙක් ගන්න ලේසියකට යන්නේ නැහැ. ඔය මෙහෙන් පාඩම් අනම්මනම් මේ වෙලාවේ අනේන මන් නැති එකෙක් දෙන්නේ පාවෙලා ගියොත් කරෙන්නේ ලේසියකට එන්නේ නැහැ. අපිටමත් එහෙම තමයි. පන්ති ආරම්භ වල කාලේ එහෙම එන්නේ නැහැ ළමයි අර ඉන්න පරණ ගුරුවරුන්ගේ තමයි යන්නේ. ඇයි එයාම හොඳයි කියලා ගොඩක් අය කියනවනේ. ඒකනේ නම හදා ගන්නවා කියලා කියන්නේ. සමහර විට අලුතෙන් ආපු ගුරුවරයා හොඳටම කරනවා වෙන්න පුළුවන්. ඒ කියන්නේ යාගේ සේවාව ගත්තාම හොඳට කරනවා. අපි හොඳයි කියලා කියන්නේ නැහැ නේ ඒකනේ වැඩි. හොඳයි කියලා කියන්නේ නැහැ. අපි කාලයක් යම් කිසි නගරයක පන්ති කරලා ළමයි කැම්පස් එකේම පාස් වෙන්න තිසාස්ත්‍රේම දුන්නහමනේ හොඳයි කියන නමක් හැදෙන්නේ. කාලයක් නිකන් හිටියට හැදෙන්නෙත් නැහැ. කොච්චර කල් හිටියත් කරන්නේ නැහැ. ළමයි කැම්පස් නම ඒතකොට යන්නේ අනිත් පැත්තට. අනියු කවදාවත් කැම්පස් එකේම කියලා ළමයිගේ රිසර්ච් සීට් එකක් එහෙම නෑ අවුලදන්නේ. එහෙම නම යන්නේ. දිස්ත්‍රික්කයේ මුල් ස්ථාන ඇවිල්ලා ප්‍රචාරණයක් ටිකක් වැඩිපුර කරලා රිසර්ච් සීට් එහෙම ළමයින්ට දුන්නාම අන්න තමයි හොඳයිලු කියන නම හැදෙන්නේ. ඒකට ඉන්න ඕනි කාරණා. ඒක තමයි සන්නම් තරගය කියන්නේ. නම හදා ගන්න ඕනේ. එතකොට තරගෙන් ඉස්සරහට ගියයි. භාණ්ඩයක් දුන්නත් සේවාවක් දුන්නත් නම තියෙන්නත් ඕනේ. එතන තරගයක් අනිවාර්යෙන් නමේ තියෙනවා තරගයක්. මොනවා කරන්න කියන නමේ තරගයක් තියෙනවා. දැන් ඔය මම අර කිව්ව ඉලෙක්ට්‍රික් උපකරණ වල විශේෂයි. මොකද අපිට වෙන දෙයක් තේරෙන්නේ නැහැ. දැන් මේ මොනවා හරි ගන්න අපි අහන්නේ දන්නේ මේ මොකද්ද හොඳ බ්‍රෑන්ඩ් එකක් නැද්ද? හොඳ නිකන් අවුල් නැති බ්‍රෑන්ඩ් එකක් මොකක්ද කියනවා. කොයි දැන් ළමයි කියන printer එක මොකද්ද කියන්නේ? කොයිකද හොඳ එක කියන්නේ? එතකොට ඒක ඇත්තටම හොඳයි කියලා තහවුරු වෙච්ච අය කියනවා මෙන්න මේක හොඳයි මාත් ගත්තා. කිසි අවුලක් නැහැ දැන් මෙච්චර කාල පාවිච්චි කරා. එහෙම කියලා. සමහරව කියන අපෝ ඕක නම් ගන්න එපා මං අරගෙන මේ මාසෙයි පාවිච්චි කරේ ඉවරයි නේ. ගන්න එපා. ඒකේ නමේ අනිවාර්යෙන් තරගයක් නම හදා ගන්න ඕන. ඒකට සන්නමක් එක්ක හැම වෙලේම භාණ්ඩයක් දාන්න කියන්නේ මාකට් එකේ. ඊළඟට කර්මාන්ත තරගය. කර්මාන්ත තරගය. කර්මාන්ත තරගය කියන්නේ පුතේ සාමාන්‍යයෙන් එකම දේ කරන ආයතන සමූහයක් කොහොමවත් ඉන්නවනේ. ඒකනේ අපි කර්මාන්ත කියලා කියන්නේ. කර්මාන්ත කියන වචනේ පළවෙනි පාඩමේදී උගන්වනකොට එකම ගණයේ භාණ්ඩ හා සේවා සපයන ආයතන සමූහයක එකතුවක් කියලා. එකම දේ කරන ආයතන ගොඩක් නම් එතන තරගයක් කොහොමත් හැදෙනවා. දැන් ටියුෂන් පන්ති කරන ආයතන ගණනාවක් තියෙනවනේ නගරයක් ගත්තාම. එතකොට ඒ ආයතන අතර තරගයක් තියෙනවා. BS උගන්වන ගුරුවරු හැම නගරයකම තව ගොඩාක් ඉන්නවනේ. ඒතකොට ඒගොල්ලෝ සහ මම අතර තරගයක් කොහොමත් තියෙනවා. මම හැම වෙලේම දඟලනවා ඒගොල්ලන්ට වඩා දෙයක් කරන්න. ඒගොල්ලෝ දඟලනවා මට වඩා දෙයක් කරන්න. ඒගොල්ලෝ හොයනවා මගේ උපක්‍රම මොනවද? මගේ මිල ගණන් කීයද? ටියුට් එහෙම කොහොමද? ඔය රින්ගන්නේ අපේ ගෲප් වලට මේ මොකටද රින්ගන්නේ? පන්ති වල සහභාගී වෙන්නද? ඈ? තොරතුරු හොයන්න. උගන්වන්නේ කොහොමද කියලා බලා ගන්න. ළමයි කීයක් ඉන්නවද? ළමයි විස්තර ගන්න. ඒකයි. එකම කර්මාන්තේ ඉන්න අය අතර කොහොමද තරගයක් තියෙන්නේ. එතන තරගයක් හැදෙනවා. ඊළඟට ආකාර තරගය. ආකාර තරගය ඔකට උන ස්වරූප තරගය කියලා කියනවා. ඒකේ තියෙන සේවා සපයනකොට. කියන්නේ සේවාවක් සපයනකොට ඒ සේවාව සපයන විදිහෙන් එපා තරග කරන්න. දැන් මට උගන්වන්න විෂය කරුණු වලින් නෙවෙයිනේ තරගයේදී උගන්වන්න විදිහෙන් එපා මම අනිත් එක්කෙනාට වඩා හොඳයි කියන එක ඔප්පු කරන්න. හැමෝම උගන්වන්නේ BS. හැමෝම උගන්වන්නේ එකම සිලබස් එක. හැබැයි මට ළමයින්ගෙන් අනිත් ගුරුවරුන්ට වඩා හොඳයි කියන එක අහගන්න නම් ඒ උගන්වන දේ එක වුණාට මට වෙනස් ස්වරූපයකට උගන්වන්න වෙනවා. වෙනත් ආකාරයකට ඔයා කැමති ආකාරයකට ඔයාට හොඳ පාඩම තේරෙන යම් කිසි ආකාරයකට ඉගෙනුවොත් තමයි ළමයි කියන්නේ මාව හොඳයි කියලා. අර සර්ගේ BS හොඳයි කියලා නෙවෙයි කියන්නේ. ඒස උගන්වන ඒසයි ක්ලාස් එකේ නියමයි. එහෙම නෙකිය. විෂය තමයි දෙන්නේ. විෂය දෙන ආකාරය තමයි අපි මෙතන තරග කරන්නේ. මම හැමෝම එකම විදිහකට නම් උගන්වන්නේ ළමයින්ට ගුරුවරු තෝරගන්න ඕන නැහැ. කාගේ කියත් එකයි නේද? ඔයගොල්ලෝ ගුරුවරු තෝරගන්න උගන්වන විදිහ බලන්න. පන්තිය කරගෙන යන විදිය. උගන්වන විදිය, ටියුට් එක කොහොමද? කරන වැඩ ප්‍රමාණය මොන වගේද? මොන වැඩද පන්තිය කරන්නේ? ඒකෙන් තමයි ළමයි හොඳයි නරකයි කියන එක තීරණය කරන්නේ.
එහෙනම් එතන තියෙන ආකාරය. බැංකුවක රක්ෂණ ආයතන හෙත් එහෙමයි. එකම සේවාව තමයි කට්ටියම සපයන්නේ. සපයන විදිහෙන් තමයි අපි අරකට වඩා මේක හොඳයි මේකට වඩා අරක හොඳයි කියන එක එතන කියන්නේ. තරගය හැදෙන්නේ ස්වරූපේ. ඒක සේවා සපයන ආයතන තමයි වෙන්නේ. ඒ නිසා ඒකට කියනවා ස්වරූප තරගය. එහෙම නැත්නම් ආකාර තරගය. ඔය ඔක්කොටම වඩා තව තියෙන පොදු තරගය. පොදු තරගය. පොදු තරගය කියන්නේ පුතේ සාමාන්‍යයෙන් දැන් මාකට් එකේ තියෙන සියලුම ව්‍යාපාර ගත්තාම ඒ ව්‍යාපාර අතර කිසිම ආකාරයක සම්බන්ධයක් නැති වුණාට ඒගොල්ලෝ අතර යම් තරගයක් තියෙනවා. දැන් මම කරන්නේ BS උගන්වන එකේ ටියුෂන් පන්තියක් කරන එකනේ මම කරන්නේ. එතකොට අපේ ක්ලාස් එක ගාව තියෙනවා කියලා හිතන්න ඔය කෑම කඩය. කෑම කඩේ මුදලාලි කරන්නේ කෑම දෙන එක. අරන්නේ කෑම විකුණලා සල්ලි හම්බ කරනවා. අපි කරන්නේ ළමයින්ට උගන්වලා සල්ලි ගන්න. එයා කරන එකයි මම කරන එකයි කිසිම සමානතාවක් නැහැ නේ. පන්තියට හැරිලා එන තැන තියෙන ඇඳුම් කඩයක්. එතන කරන්නේ ඇඳුම් විකුණනවා. පන්තියට එන්නේ ප්‍රයිවට් බස් එකේ. ඒකේ කරන්නේ බස් එකේ එක වෙනම බිස්නස් එකක් එතන. ඔය රෙදි කඩේ ගෙනයි මායි අතර තරගයක් වෙන්නේ නැහැ නේ ඔයගොල්ලන්ට කිසිසේත්. ටියුෂන් ආයතනයේකුයි රෙදි කඩේකුයි අතර තරගයක් වෙන්නේ නැහැ නේ. රෙදි කඩේක රෙදි විකුණන ටියුෂන් පන්තියේ උගන්වන්නේ. ඒ දෙන්න අතර මොකද්ද තියෙන තරගය? තියෙන්නේ වුණා. පන්ති කරන ආයතනය සහ ඒ ආයතනය ළඟ තියෙන කෑම කඩේ අතර තරගයක් අපිට පේන්නේ නැහැ. අපි උගන්වනවා කෑම කඩේක කෑම දෙනවා. නොපෙනුනාට එතන තරගයක් තියෙනවා. ඔය කෑම කඩේ මිනිස්සුයි බස් එකේ එනකොට කොන්දොස්තරු ඇඳුම් කඩේ මුදලාලි ටියුෂන් පන්තියට ආවහන් එතන ඉන්න ගුරුවරු සහ ආයතන ප්‍රධානී මේ සේරම එකතු වෙලා ඕගොල්ලන්ගේ යමක් දිහා බලා ඉන්න. මොක දිහාද බලන්නේ? සල්ලි. සල්ලි දිහා. ඕගොල්ලන්ගේ සල්ලි ටික දිහානේ බලන් ඉන්නේ කට්ටිය. බස් එකේ එන එක බලන්නේ කොහොම හරි බස් එකට සල්ලි ටික අරගෙන එයාගේ බිස්නස් එක කරගන්න. කෑම කඩේ එක බලන්නේ කොහොම හරි වාට කෑම එකක් විකුණලා වාගේ සල්ලි ටික ගන්න. ඇඳුම් කඩේ එක බලන්නේ ඉන්නේ කොහොම හරි ඇඳුමක් විකුණලා වාගේ සල්ලි ටික ගන්න. ආයතනෙන් බලන් ඉන්නේ කොහොම හරි පන්ති පීස් එක වාගෙන් අරගෙන වාගේ සල්ලි ටික ගන්න. අපි අතර තරගයක් තියෙනවනේ. පොදු තරගය කියන්නේ යන්නේ ඒකයි. සියලුම ව්‍යාපාර ගණදෙනු කරුවාගේ මුදල දිහා තමයි බලන්නේ. සම්බන්ධයක් නොපෙනුනාට ව්‍යාපාර කටයුතු වල තරගයක් තියෙනවා ඉබේම. තරගයක් තියෙනවා. දැන් මෙහෙම හිතන්න ඕක අපිට උදාහරණයකින් ගත්තොත් ඕක දකින්න පුළුවන් අවස්ථා තියෙනවා. දැන් මම යනවා එළවලු ටිකක් ගන්න. එළවලු ටිකක් ගන්න ගිහිල්ලා මම අහනවා බෝන්ජිගේ මේ දවස්වල එළවලු ගණන් අහන්නවත් හොඳ නැහැ. නිකන් රත්තරන් බර ටිකක් පාරායනේ තියෙනවා වගේ මේ දවස්වල එළවලු හට් එකක් එහෙම දිනවා කියන්නේ පාරායි. ගෙවල් වල බෝන්ජි එහෙම කිලෝ ගණන් එහෙම තියාගන්න එපා ආදායම් වලට පණි. එහෙම තත්ත්වයක් තියෙනවා. හරි වන්දන් එළවලු ටිකක් ගන්න කියලා මම ආ බෝන්ජි කීයද මෑගාදීද ඔහම අහා ඉඳලා ඩිංගක් එහා තියෙනවා මාළු ලොරියක්. හරි මාළු රැල්ලක් හරි. හරි එළවලු විකුණන කෙනාට කියනවා මේ චුට්ටක් ඉන්නවා මාළු ටිකක් අරගෙන එන්න. ඒතර අර මිනිස්සුන්ට මොන අමුතු වෙනව අනිවාර්යයෙන්. මොනවා අසතුටක් පේනවා. යෝයා මාළු විකුණන්නේ මෙයා එළවලු විකුණන්නේ. ඔය දෙන්නගේ මොකද කරන්නේ? නෑ තියෙනවා. එළවලු විකුණන එක බයයි මාළු ගන්න ගිහිල්ලා මගේ සල්ලි වැඩි හරියක් මාළු වලට ගිහිල්ලා මිනිහගෙන් අඩුවෙන් එළවලු ගනී කියන. මාළු විකුණන එකත් එහෙමයි. මාළු විකුණන එක මම මාළු ගන්න ගියාම මට කියනවාද මහත්තයා මේ මාළු ඕනට වඩා ගන්න එපා එළවලු ගන්න සල්ලි තියාගෙන ගන්න. එහෙම කියනවද? නෑ ඌ එකකින් 500ක් ගත්තොත් තව කෙනා මේක කිලෝ එකක් දාන්න අඩුයි මේ ගාන අඩුයි. ඔය මාළු වර්ග දෙක තුනක් මගේ නේ ගහන්න මිනිහ බලන්න. එයා මට කියන්නේ නෑ එළවලු ගන්න සල්ලි තියාගෙන මාළු ගන්න කියලා. ඒක පොදු තරගය කියන්නේ. ඔයගොල්ලෝ බස් එකේ නම් ගහම කොන්දොස්තර උදේට කියනවාද මේ පුතේ පන්ති ගාස්තු ගන්න පන්ති කාඩ් එක ගන්න සල්ලි එහෙම මදි නම් බස් ගාස්තු කමන්නේ පස්සේ ගමු. එහෙම කියනවද? නෑ. පන්තියට ආවම ආයතනයේ කවුන්ටර් එකේ කෙනා කියනවාද මේ පන්ති ගාස්තු මේ හවසට බස් එකේ යන්න සල්ලි නැත්තම් පන්ති ගාස්තු ඕනේ නෑ කියලා. ඈ නෑ. මරාගෙන කන්න හදන දෙන්න හදි කාඩ් එක ගත්ත නැත්තම් ගන්න නෑ උන්ට එළියෙන් එහෙමනේ. තමයි අනිවාර්යෙන් ගන්න ඕනේ එහෙමනේ. ඒ ඇවිල්ලා ඒගොල්ලෝ බලන්නේ ඒගොල්ලන්ට සල්ලි ටික ගන්න. බස් එකේ ගා බලන්නේ මම පන්ති ගියත් එකයි නොගියත් එකයි සල්ලි දීලා බෑනවා. ඉන්ටර්වල් එකේ යන්න ගියාම ඈ
ඉන්ටර්වල් එකේ ගන්න ගියාම පස්සේ කැම කඩේ ගාම එයක් කියනවාද එහෙම? මේ ඕනවට වඩා ඔය කැම જાති කන්න එපා මේ හැමතර බස් එක යන සල්ලි තියා ගන්න. එහෙම කියනවාද? නෑ තියෙන මොනවා හරි අංගේ ගහලා ඔයාගේ සල්ලි ගන්න එයා බලන්න. මොන ව්‍යාපාරිකයෙක් එහෙම තමයි. ඒ නොපෙනුනාට තරගයක් තියෙනවා. හැම ව්‍යාපාරයක් අතර. ඒක කියන්නේ පොදු තරගයක්. ආවකට නියම උදාහරණ තමයි අර මම කිව්වේ මේ බස් වලට වෙලෙන්ද නගින්නේ. එක එක බස් ස්ටෑන්ඩ් වල දිනවා සමහර බස් ස්ටෑන්ඩ් වලින් වෙලෙන්ද නගිනවා සෙට් එකක් බස් වලට. පැලමඩුල්ලේ නගිනවා. අවිස්සාවෙලෙන් නගිනවා. බස් නවත්තලා තියදී වෙලෙන්ද නගිනවා ඒවට. අත්නපුරෙන් නගිනවා. ඔව්. ඒ කියන්නේ බස් වලට නගින වෙලෙන්ද ඉන්නවා ස්ටෑන්ඩ් එකේ. පොඩ හැම එකම වගේ ඉන්නවා. ස්ටෑන්ඩ් එකේ නගින එකට වඩා පැලමඩුල්ලේ දිනවා නියම කේස් එක. කියන්නේ පැලමඩුල්ලේ ස්ටෑන්ඩ් එකක් කිව්වට නිකන් බස් නවත්තලා නිකන් ගහලා බස් තියෙන්නේ නැහැ. ඉන්න කට්ටිය දාගත්තා ගියා එහෙම. එතකොට මේ විශේෂයෙන්ම කොළඹ ඉඳලා එන බස් වලින් දුර බස් ඈත ඉඳන් එනකොට අර එකෙක් ඉන්නවා අඹ ටිකක් තියාගෙන. තව එකෙක් ඉන්නවා මොනවාද නාරන් ටිකක් තියාගෙන. තව ඉන්නවා රටකජු ටිකක් ඔය සුදු කඩදාසි පැකට් වල දාගෙන. තව එකෙක් ඉන්නවා විකුණන. තව ඉන්නවා ලොතරේ කාර්යයක් අනිවාර්යෙන් ඉන්නවා බස් වලට නැගිටින්න. ටිකට් තියාගෙන මහජන සම්ප්‍රදාය ක්‍රමයක තියාගෙන. තව ඉන්නවා සමහර උන් දැන් ඔය බෝධි පූජා පොත් එහෙම තියාගෙන. එහෙමත් තියෙනවා විකුණන්න. හරි. ඔය වෙලෙන්ද පහක් විතර ඉන්නවා. බස් එක කෑතින් එනකොට උන් මාන විදියට නේ ළමයි පොර කන්නේ අර බස් එක අතර නගින්නේ. ඉතින් එමින් චරි නගින්නේ පැකට්ටියත් එක්ක පොඩ්ඩක් ඕලිමේ. ඉස්සර වෙලාම නගින්න තමයි හැම එකම try කරන්නේ බස් එකට. ඇයි ඒ? ඉස්සල්ලාම නගින එකට තමයි chance එක තියෙන්නේ. පැනඩුල්ලේ ගොඩක් වෙලාවට මම දැකලා දෙනවා බස් එක ස්ටෑන්ඩ් එකට එන්න කලින් මග ඉන්නවා වෙලෙන්ද. උන් අර යන්තම් කහිරක් ගාව එහෙම බස් එක ස්ලෝ කරනකොට එල්ලෙනවා දරස් කරලා. ස්ටෑන්ඩ් එකකට ඌගේ බිස්නස් එක කරලා ඉවරයි. ස්ටෑන්ඩ් එකෙන් නගින එකට වැඩක් නැහැ ඒක. අන්තිමටම නගින එක නිකම්මයි බහින්නේ. ඇයි එහෙම වෙන්නේ? ඇයි දැන් ඉස්සලාම නැග්ගේ ලොතරැයි විකුණන එක නම් මූදරකට ගාලා බස් එකේ පිටිපස්සේ නම් ඉස්සරහට ලොතරැයි විකුණගෙන යනවා. දැන් මිනිස්සු ලොතරැයි අරන් ඉන්නේ යම් යම්මයි. ඊළඟට නගිනවා තව එකේ රටකජු ටිකක් අරගෙන. දැන් සමහර විට දැන් බස් එකේ යන මිනිස්සුන්ට මේ රුපියල් 1000ක් 2000ක් තියාගන්න නැහැ බස් එකට නගින මිනිස්සුන්ගෙන් එක එක දේවල් ගන්න කියලා. යාළුවා ඉස්සර බයි තියෙන අතේ ඉස්සම ඒකෙන් ටිකට් එකක් ගත්තා. දැන් රටකජු එකක් ගන්න අයිඩියා ගන්න සල්ලි නැහැ. අය අර ඉස්සල්ලාන එක ටිකට් එක අරන් මම ලොතරැයි අරන් උන් දෙන්නම් බහිනකන් විතර තව එකෙක් නගිනවා නාරන් ටිකක් අරගෙන. අපරාධ නාරන් ගන්නවට අයිඩියාම තිබුණේ සල්ලි නැහැ නේ දැන් රටකජුත් ගත්තා ලොතරැයියකුත් ගත්තා. අන්න බලන්න ඒකේ නේද ඒගොල්ලෝ අතර තරගයක් එතන හැදිලා තියෙන්නේ. ඒකනේ අර බස් එකට ඉස්සර වෙලාම නගින්න එහෙන ගේමක් දෙන්නේ. බස් එකට ඉක්මනටම නගින්න වෙලෙන්ද තමයි ගේම ගහගන්නේ. එකෙක් දෙන්නේ නැගකට පස්සේ බස් එකට සින්දු කියන්නේ උන් නැග්ගත් එහෙමනේ. සින්දු කියන එක අපටම කලින් නැගලා උන් සින්දු කියවොත් එහෙම රටක විකුණුනේ උන්ටයි අපේ ලොතර විකුණුනේ උන්ටයි සල්ලි නැහැ. අය අර යන්තම් එහෙම මෙහෙම ආමුසාරි 20 වගේ තිබ්බේ ඔය උඩ තියෙනවා. ඒ කියන්නේ පොදු තරගය කියන්නේ අන්න ඒක තමයි. ඒක අපිට හොඳට දකින්න පුළුවන් ඒ තැන් වල. පොදු තරගය. හරි පොදු තරගය. ආයෙනම් බලමු තරගකාරීත්වය කියන එකට එන්නකො. විභව හා පවතින සමජාතීය නිෂ්පාදිත සහ ආදේශකයන් වලින් ඇති කරන බලපෑම තරගකාරීත්වය ලෙස හඳුන්වේ. විභව සහ පවතින කියන්නේ ඉස්සරහට එන්න තියෙන දේවලුයි දැනට තියෙන දේවලුයි ඔක්කොම. දැන් ඉදිරියේදී මොකක් හරි භාණ්ඩයක් සේවාවක් එන්න දිනවා නම් ඒකත් ඉතින් අපිත් එක්ක තරග කරන්නනේ එන්නේ. හරි? සමජාතීයවත් එහෙමයි ආදේශකත් එහෙමයි. දැන් තව BS ගුරුවරයෙක් අලුතෙන් ආවත් එයයි මායි අතර තරගයක් හැදෙනවා. BS වෙනුවට කරන්න පුළුවන් තව විෂයක් ආවත් එයයි මායි අතර තරගයක් හැදෙනවා. තව IT උගන්වන ගුරුවරයෙක් ආවත් එයයි මායි අතර තරගයක් තියෙනවා. දැන් BS වෙනුවට IT එකට හැදෙන්නේ. තරගකාරීත්වය ලෙස හැදින්නේ. පළවෙනි එක බ්‍රෑන්ඩ්. ඒ කියන්නේ සන්නම් තරගය. පළවෙනි එක සන්නම් තරගය. සන්නම් තරගය. සන්නම් තරගය. සන්නම් තරගය. දෙවෙනි එක කර්මාන්ත තරගය. එකම කර්මාන්තයකින් ආයතන අතර තියෙන තරගය කර්මාන්ත තරගය. අග්ගා ලියන්න පුරවනවා. තුන්වෙනි එක ලියන්න ආකාර තරගය එහෙම නැත්නම් ස්වරූප තරගය.
ආකාර තරගය එහෙම නැත්නම් ස්වરૂප තරගය. අන්තිම එක පොදු තරගය. පොදු තරගය. පොදු තරගය. ඊළඟට තියෙනවා හුවමාරුව සහ ගණදෙනුව කියන එක. ඒක නම් ඉතින් දන්නවනේ හුවමාරුවයි ගණදෙනුවයි පළවෙනි පාඩම් වල තිබ්බනේ. ලියන්න මෙහෙම වටිනාකමක් ඇති යමක්. වටිනාකමක් ඇති යමක් ද්විපාර්ශ්වීය එකඟතාවයක් මත වටිනාකමක් ඇති යමක් ද්විපාර්ශ්වීය එකඟතාවයක් මත දෙපාර්ශ්වයක් අතර ගනුදෙනු වීම දෙපාර්ශ්වයක් අතර ගනුදෙනු වීම දෙපාර්ශ්වයක් අතර ගනුදෙනු වීම හුවමාරුව ලෙස හැඳින්විය හැක. හුවමාරුව ලෙස හැඳින්විය හැක. හුවමාරුව ලෙස හැඳින්විය හැක. හුවමාරුව ලෙස හැඳින්විය හැක. පාර්ශවයන් දෙකක් හෝ වැඩි පිරිසක් අතර 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 වටිනාකමක් වෙළඳාම් වීම වටිනාකමක් වෙළඳාම් වීම වටිනාකමක් වෙළඳාම් වීම වටිනාකමක් වෙළඳාම් වීම ගනුදෙනුවක් ලෙස හැඳින්විය හැකියි. නැත්නම් ගනුදෙනුවක් වේ. ගනුදෙනුවක් වේ. ගනුදෙනුවක් වේ. ඊළඟට තියෙනවා එහා පැත්තේ තව හර සංකල්පයක් තමයි මේ හිස්තම් පුරවන්න වගේ දීලා තියෙන්නේ. මොකක්ද ඒකට කියන්නේ? මාකටිං වල අපිට තියෙන විශේෂ දෙයක් තමයි බිස්නස් කරද්දී ව්‍යාපාර කරද්දී අපේ ව්‍යාපාරයත් සම්බන්ධ සියලුම ඇල්මැති පාර්ශවයන් එක්ක ගනුදෙනුකරුවොත් එක්ක සේවකයොත් එක්ක සැපයුම්කරුවොත් එක්ක තරඟකරුවොත් එක්ක දීර්ඝ කාලීන සම්බන්ධතා ජාල සම්බන්ධතා ආදා ගන්නවා. උදේ ඕනිම බිස්නස් එකක මේ බිස්නස් එක සාර්ථක කරගන්න අපිට හැම තැනම කනෙක්ෂන් තියෙනවා. උදේකලා වෙලා බිස්නස් කරන්න බෑ. සමහර මිනිස්සු ඉන්නවනේ එහෙම කිසිම කෙනෙක් එක්ක සම්බන්ධතාවයක් ගොඩනගා ගන්න බෑ. තනියෙන් ඉන්නවයි කැමති. සාමූහික දේවල් කිසි දෙයකට යන්නේ නැහැ. එහෙම මිනිස්සුන්ට බිස්නස් කරන්නත් බෑ. කරලා දියුණු වෙන්න බෑ. අනුතරමේ තමන්ගේ වෙළඳ ගැන ගණදෙනු කරුවොත් එක්කවත් කතා කරන්නේ. එහෙම ව්‍යාපාර ඉස්සරහට යන්නේ නැහැ. එහෙම නෙමෙයි ව්‍යාපාරයක් කරන කෙනා බිස්නස් එකක් කරන කෙනා මොකා හම්බ වුණා සම්බන්ධතාවයක් ගොඩනගා ගන්න try කරන්නේ. කොයි මොහොතක හරි අපේ ව්‍යාපාරයේ ප්‍රයෝජනවත් වෙනවා. ආඩම්බර වෙලා රෙස්පෙක්ට් වෙලා ගෑස් පෙන්නගෙන බිස්නස් කරන්න අමාරුයි දිනු වෙන්න බෑ. ඒ සමහර මුදලාලිලා අපි දැකලා තියෙනවා එවනේ එන ලොකු සීන් එකේ ඉන්නේ. එහෙම බෑ. එහෙම නෙමෙයි යන ගණදෙනු කරුවට පවා hina වෙලා කතා කරලා පළවෙනි වතාව වෙනකොට වගේ නෙමෙයි දෙවෙනි පාර තුන්වෙනි පාර යනකොට දා පොඩ්ඩක් හිතවත්කමක් ඇති කරගෙන ඒවා මාර බිස්නස් කඩවල වලට ගියාම තේරෙනවා උන්නම් මාර නාඩි. කතාවෙන් තේරෙනවා යන එක ටක් ගාලා අල්ලන. ඕනේ තරමට හම්බ වෙලා දිනවා. සමහරුන් ඉන්න මූණට ගහලා ඉන්න හිතන අපරාධ කිය කියලා අපිටම හිතෙනවා. මුගේ තියෙන රෙස්පෙක්ට් එක. ඒ වගේම පේනවා ඒවා නිකන් මහා පහළොට ගිය කඩවල. අරව එහෙම නැහැ. අර වගේ මුදලාලින් ඉන්න දැන්දී ඒ වගේ මුදලාලිම වෙන්න ඕනේ නැහැ. සමහර සේවකයෝ ඉන්න ඒ වගේ ගානට යන කස්ටමර්ව
ටෝක් කරලා ලස්සනට අල්ල ගන්න. hina වෙලා hina වෙන එකත් ලොකු දෙයක් නේ. ඒකත් මිනිස්සු ගහන බලාපොරොත්තු වෙන දෙයක්. අපි පළවෙනි වතාවට කඩේට යනකොට යා අඳුරන්නේ නැති වුණත් අපිත් එක්ක hina වෙලා පොඩක් නිකන් අර පාඩම. දෙන්න ගමම්ම පොඩක් නිකන් කතාවට වැටෙනවනේ සමහරව. හා මට තමයි බලන්න මේ දවස්වල නේද මාරේ දෝරු ගලන්නේ. මුදු ඇස්සන්නේ හැමදාම වයින්වවස. මොනවම හරි කියලා ඒත් ඇති. ඒ වචන දෙක තුනේ යම් සම්බන්ධයක් ගොඩනගෙනවා. ට්‍රිවිල් පහක් එක බලන්න සමහර ට්‍රිවිල් ඩ්‍රයිවර්ලා ඉන්නවා. කොයි වෙලේ බැලුවත් මිනිහා නෑ හයර. ඒසියකට අල්ලගන්න බෑ. පාක් එකේ අනිත් උන් ඉන්නවා කහ කහ වේලි වේලි හයර නෑ. ඇයි අර මිනිස්සුන්ට හයර වැඩි කියලා හොයලා බලන්න. හැමෝම කැමති යා. යා ඒ එක පාරක් හයර එකක් යනකොටම ඒ යන මිනිස්සයාත් එක්ක කතා බහ කරලා සම්බන්ධය හදාගන්න ටක් ගාලා දානවා. යන්නේ මැච් පිස්සෙක් නම් කෙලින්ම මැච් ගැන කතා කර කර යනවා. ඒ තමයි නාඩි කියන්නේ ගන්න. බිස්නස් කියන්නේ ඒක. සමහර මිනිස්සු මන් දන්නා ඉන්නවා වීල් එක වැඩ කරලා වීල් එකක් හයර් කරලා හොඳට සල්ලි ඔක්කො කරලා ගෙවල් හදලා එහෙම හොඳට ඉන්න මිනිස්සු. නිකන් ටීවීල් කාර්යයක් වුණා අපි නිකන් ගණන් ගන්න නැහැ සල්ලි නැති. අර ඒ වෙලට ගියා එහෙම අය ගොඩක් ඉන්නේ. හැබැයි ඒකේ මාර්ග විදිහට හම්බ කරන මිනිස්සු ඉන්නවා. ටීවීල් එකේ යන්නේ අම්මා කෙනෙක් ළමයි ශිෂ්‍යත්ව පන්තියට අරගෙන. එළින් මර මිනිස්සු රොක් කරනවා අර ඒ ශිෂ්‍යත්ව පන්තියේ. හරි ආයේ සර් හොඳයි නේද? ආ ඒ තමයි ඉගෙන ගන්න ඒවට මාර වීදන් නේද? කොහොම කරලා යනවා ඉතින්. ඒක පොඩි හිතවත්කමක් මේ අර ගොඩ නැගින්නේ. ඒකෝට ඒ මිනිස්සුත් එක්ක සාමාන්‍ය ටීවී එකේ කියන්නේ කෙල්ලෝ එහෙම ටිකක් බයයිත් එක්කනේ. මේ කටිතයක් තියෙනවානේ මාත් එකේ නිකන් වීල් එකකට නැගිටින්නේ. අර හයර වැඩි මිනිස්සයා මොකද? යණ යන එකට එයාවමයි හොයන්නේ. මැදි වයස කෙනෙක් ගියත් එයාව තමයි එක්කන්නේ. කෙල්ලෙක් වුණත් ඒත් එක්ක යනවා බය නැති. පොඩි ළමෙක් වුණත් තනියෙන් දාලා යන්න පුළුවන් බය නැති. ඒ අර ඇති වෙන හිතවත්කමත් එක්ක තමයි ඒක ඉන්නේ. සමහර වෙලට සල්ලි නැත්නම් ගමන වස්තුව ඒකත් සම්බන්ධයක් හදන්න දාන්න. අන්න ඒ කියන්නේ අනියම් සම්බන්ධතා හැදෙන ඒවා වගේ නෙවෙයි. එහෙම ඒවා හදාගන්න ජීවිතාවල තෝරන තරම් ඒක උපිට එකයි ඉන්නේ. අයර දිහා කියන අන්තිමට අනියම් සම්බන්ධ හැදුනට පස්සේ ඩයිරෙක්ට් යන්න බෑ. එහෙමනේ මම මේ කියන්නේ. යාල සම්බන්ධතා හදාගන්න. අපිට ආදිසි. සමහරව ඔය යනවනේ ෆෝන් එක කනේ ගහගෙන ටෙල් එකේ හරි මල් කඩ කඩ ඔය ටීවී එකේ යනවා ඔනේ. අපි ඇනලා කියනවා මම උතන දකුණට දාන්නේ. සමහරව මේව නැගපුවම පටන් ගන්න අපිත් එක්ක කතාව. ඒක ඔයද මොනා කරන්නේ? එහෙම අහලා උන ටියුෂන් පන්ති ගැන මිනිහා නිකන් එහෙම මෙහෙන් දන්නවා වගේ කියනවා. අර තියෙන්නේ ළමයි අමුතු මේ ක්‍රමයක් කතා කරද්දි සමහරව ගාන්න දන්නවා ඒක. දැන් කොහෙද ඒවා? මේ මං කියනවා මං ඉන්නේ හිඳල්ලනේ ඉන්නේ. හිඳල්ලනේ මම දන්නවද අපේ කවුද මේ අර අද පන්සල ගාව ඉන්නේ අර මේ රංජි කියලා දන්නවද? මම දන්නේ නැහැ. ඔව්. එහෙම දෙන්නේ ළමයි. අපි දන්නේ නැහැ. ඔව් අර පන්සල ඔයාලා රටේ තියෙන හාමුදුරුවෝ ඉන්නේ. ඒ හාමුදුරුවෝ chat එකේ දිනනවා. හරි මම දන්නවා. ඔරුවට නිකන් හරි කතාවෙන් අපි ගහනවා මොකක් හරි. ඌ නිකන් අර බොරුවට කියන්නේ ඔව් කියන්නේ. ඌ දන්නේ නැහැ. ඒක තමයි ජාල සම්බන්ධතා හදනවා කියන්නේ. සමහරවල් මෙහෙම නෑ මම දන්නේ නැහැ. දන්නේ නැති මාට කමන්නේ ඔව් කියන්නේ. ඌ දන්නේ නැහැ සමහර. ඌ බොරුවට හදන. අපි ඔය කතාවට අල්ලගන්න. අන්න ඒකයි බිස්නස් ට්‍රික්ස් කියන්නේ ඒක තමයි. ඒ මිනිස්සු වල සම්බන්ධය හද කරගන්න. සම්බන්ධය හදාගන්න පාවිච්චි කරන දේවල්. ගම කොහෙද කියලා රත්නපුරේ කිව්වහම කොයි ගම කියනවනේ. මෙයා එහෙනේ මම දන්නේ එයා මම හොඳට දුන්නා එයා. සමහරව ඇත්තටම කියනවා සමහරව අමුමුණේක බොරු කියන්නේ. ඔව් කියලා ඉතින් කියනවා. ඒ ඔව් කියන්නේ බොරු දැකලවත් නැහැ. මාත් එහෙම ඕන තරම් ඔව් කියලා දුන්නා. ඔව්. උතර ඉතින් එහාට කතාව කරගෙන නැත්තම් ඌ ඉතින් අර ඒ මිනිහව හඳුන්වන්න දෙන තව එන වරු වෙලාවක් ගන්නවා. ඒකේ අපිට පාරේ. ඔව් කිව්වම මිනිහ ඉතින් එහාට කතාව කරගෙන යනවා. ඒ මිනිහට ඉතින් එහාට කියවන්නේ නැහැ. අනේ සම්බන්ධතාව ගොඩනගන්න. ජාල සම්බන්ධතාව. යන මිනිහත් එක්ක කතා කරනවා. දෙවෙනි පාර තුන්වෙනි පාර යනකොට අර හිතවත්කම වැඩි වෙන විදිහට දෙන්න ඕනේ ලයින් පොඩ්ඩක්. ආස කොහොමද? දැක්කේ කාලෙකින්. ඇදිනේ කළු වෙලානේ. මොකද දවසක්. බෝ අපි ඒකනේ තමයි කතාව කියන්නේ. සමහරවල් වෙන අපි 20 පාරක් කියත් උන් නිකන් hina වෙන්නේ.
මොයාබරිකමට යනවා සමහර තැන් වල වෙන්න පුළුවන්. මෙච්චරම නිකන් දන්නේ නැහැ වගේ ඉන්නවා ගියාම. සමහර අය වෙන දෙවෙනි පාර තුන් හතරවෙනි පාර යනකොට දෙලිම මොකද? ආමලි අර සරුට බලන්නවත්. අඩියකට කතා කරලා කියන අසරුට බලන්න දෙන්න මොනවාද? බඩුනේ ගත්තාම අපිට එන්නේ මේ ඉහින්දේ වාහනේ ගාඩ ඉහින්දේ. ඒකනේ ළමයි ඒකට අපි එතෙන්ට ඇදගන්න පාවිච්චි කරන උපකරණ. පළවෙනි වතාව යනකොට පොඩ්ඩක් කතා කරලා දෙවෙනි තුන්වෙනි හතරවෙනි වතාව යනකොට එයා එන යාළුවෙක් වගේ කතා කරනවා ඔය ආදේශපාලනය ගැන කතා කරනවා වැස්ස ගැන කතා කරනවා මැච් එක ගැන කතා කරනවා එහෙම තමයි. ඒකත් අලවිකරණයේදී තියෙන්න ඕනේ. ඒකරණයේදී තියෙන්න ඕනේ. තරහා වීගෙන ලොකු ලයින් දීගෙන ඒක විශ්වාස කරන්න බෑ. මොන එක කතා බහ කරලා ඇයි හොඳ එකක් හදාගන්න. මොකද කොයි වෙලේ අපිට ඒ මනුස්සයාගෙන් උදව්වක් ලැබෙනවද කියලා අපි දන්නේ නැහැ. දැන් මම ටීවී එක නැගගෙන හදිසි හරියට කියන්නේ. ඒතකොට ඒ මනුස්සයාත් එක්ක කතා බහ කරලා මම එයාත් එක්ක සම්බන්ධතාවයක් කරන ගන්නවා. නම්බර් එක ඉල්ලගෙන විස්තර පොඩ්ඩක් කතා කරලා අර ඒ මනුස්සයා කියනවට ආවෝගා ගිහිල්ලා පස්සේ බයිනෝට නම්බර් එක දීලා මගේ නම්බර් එක දීලා ඔන්න ඒ පොඩි සම්බන්ධය යම් වෙලාවක වටිනවා. ඒක වටිනකම ලැබෙන ඒක මට එහෙම වෙච්ච වෙලාවල් ඕනේ තරම්. හදිසියෙ මොකක් හරි ගෙදර අමතක වෙලා ගිහින්. එහෙම නැත්නම් මොකක් හරි ටවුන් එකකින් දෙයක් ගෙන්න ගන්න. මම කල්පනා කරනවා ටවුන් එකේ ටීවී එකක් නැහැ නේ අඳුරන එක. අන්න අර නම්බරේ මතක් කරලා මම ටක් කරලා කතා කරනවා. මේ ඔයාලා මතකද මම අර එදා ගිහින් ඔයත් එක්ක ඔව් කියන්නේ. මට මෙන්න මේක මේ පුළුවන් නම් මේ අහවල් කඩෙන් අරගෙන ගෙනත් දෙන්න මම ආවන් සල්ලි දෙන්නම්. ගෙනත් දෙනවා. සමහර විට දැන් මම ගෙදර නැති වෙලාවල් අනේ පුළුවන් නම් කඩෙන් මෙන්න මේ ටික අරගෙන අපේ ගෙදරට දෙන්න. දෙනවා. මේ මිනිස්සයා එහෙම මේ දෙන්නේ අර මාත් එක්ක තියෙන ඇයි හොඳයි කියන හින්දා. ඒ සම්බන්ධයක් ගොඩනගින්න ඉඳන් මම අර කෝල් එක දුන්න ගමන් මම අඳුරගත්තේ. මමගේ ඕක අස්සේ නැගලා බුම්මගෙන නිකන් සර්වර් ටයිප් එකේ ලොකු ලයින් එකේ ඕකේ ගියා නම් මට මේ වාහනේකුත් තියෙනවා මම මේ අද මේ හදිස්සියේ වීල් එකේ යන සමහරව එහෙම ඇඟට අරන් ඉන්නේ. සල්ලි එහෙම තියෙනවා වාහනේට එහෙම තියෙනවා නම් පයින් ගියත් වාහනේ තියෙනවා කියන එක දැනෙන විදිහට තමයි පයින්ුත් යන්නේ. එහෙම නෑ මේ මිනිස්සුයාගේ ගානට වැටිලා කතා කරලා සම්බන්ධයක් හදාගත්තාම. මේ මිනිස්සුයා දැනෙන වෙලාවල් වල ඊළඟට අපිට ඕනි වෙනවා. හදිසියෙ ඔන්නේ ටීවී එකේ යනවා කවුරු හරි. යන ගමන් මොන කතා කරගෙන යනවා මේ BS පන්තියක් නැද්ද කොහෙවත් එහෙම කතා පිටිපස්සේ කතා. අනර ඩ්‍රයිවරේ ටක් ගාලා කියනවා මේ මන් දන්න සර් කෙනෙක් ඉන්නවා මෙහෙම. මම උනා සෙට් කරලා දෙන්නම්. අන්න බලන්න මට වාසියක් වුණා නේ ළමයි මිනිස්සු කොහෙලේ. කොණ්ඩේ කපන්න ගිහිල්ලා වාඩි වෙලා දරුණු එකේ ගා කොණ්ඩේ කපන දුන්නු තූත් එක කල්ලි ගහන්නේ. අපි විශ්වාස කරන එකෙන් නම් මම කියන්නේ. ඒ මිනිහත් කොයි වෙලේ හරි අපිට වැදගත් වෙනවා. හදිසියක් වෙලා පන්තියට යන්න බය භාගයේ කොණ්ඩේ කපා ගන්නවා. දැන් කතා බහ කරලා අයියෝදරියක් හදාගෙන ඉන්නේ මං ඉන්නේ දරුණු එකේ ගායක. එතකොට ගිය ගමන් මිනිහා දැන් මාව දන්නවා. මේ මලි කුඩි හදිසියක් අක්කාලා පුළුවන් නම් මේ ලයින් මේ පන්තියක් තියෙනවා බය භාගයේ. අක්කාලා වැඩි කරලා දෙන්න. මොරුවක් හරි අනිත් ඉන්නේ උන්ට කියන්නේ. හරියට මේ කලින් ඇවිල්ලා පේමන්ට් එක දාලා ගියේ පඩි වෙන්න කියලා කරලා අපලද. හරි. එහෙම තමයි සම්බන්ධතාව හදනවා කියන්නේ බුලත් පිට කඩයක් කරත් කඩේට එන මිනිහත් එක්ක සම්බන්ධතාව හදනවා. සැපයුම් කරුවොත් එක්ක සම්බන්ධතාව හදනවා. කොයි වෙලේ හරි අපේ ව්‍යාපාරයට ඒක වාසියක් වෙනවා. සාර්ථක වෙනවා. හරි. ව්‍යාපාර ආයතනයේ සමග සම්බන්ධ වන ප්‍රධාන පාර්ශවයන් වන ගනුදෙනු කරුවන් සැපයුම් කරුවන් හා බෙදාහරින්න නැතිලු අනිකුත් පාර්ශව අතර දීර්ඝකාලීනව අන්‍යෝන්‍ය වශයෙන් තෘප්තිමත් හා ලාභදායී සම්බන්ධතා ගොඩනැන්වීම. අපි ඒකට කියනවා ජාල සම්බන්ධතා කියලා. ජාල සම්බන්ධතා. ජාල සම්බන්ධතා. ජාල සම්බන්ධතා. ජාල සම්බන්ධතා. හරි ඒකත් හරි. තව තියෙනවා හර සංකල්පයක් අලෙවිකරණ පරිසරය කියන්නේ. ඒක නම් ඉතින් අපි දන්නේ ඒක. අලෙවිකරණයේදී ඉතින් පරිසරය කියලා හඳුන්වන්නේ පුතේ ව්‍යාපාර පරිසරයම තමයි. දැන් ව්‍යාපාර පරිසරය කියන එකේදී අපි කතා කරනවානේ ප්‍රධාන පරිසර තත්ත්වයන් දෙකක්. ව්‍යාපාර පරිසරය කියන එකේදී කතා කරන පරිසර තත්ත්වයන් දෙක තමයි මොකක්ද? අභ්‍යන්තර පරිසරයයි බාහිර පරිසරයයි. ඒතර අභ්‍යන්තර පරිසරයෙන් ශක්තියින් දුර්වලතා එනවා බාහිර පරිසරයෙන් අවස්ථා දර්ශනය අපි දන්නවනේ. ඉතින් මෙතන ඒක අභ්‍යන්තර බාහිර කියලා කියන්නේ නැහැ. මෙතනදී අපි කියනවා කාර්ය පරිසරය හා පුළුල් පරිසරය කියලා. මෙතන කාර්ය කියලා කියන්නේ අභ්‍යන්තර කියන එකම තමයි. අභ්‍යන්තරයි ආසන්නයි දෙකම තමයි කාර්ය කියන්නේ. පුළුල් කියන්නේ එතකොට බාහිර ටික.
ඉතින් අභ්‍යන්තර කාර්ය පරිසරය කියන එක එතකොට ඔයගොල්ලෝ ලියන්න සැපයුම් කරුවන් කියන්නේ ආසන්න එකයි අභ්‍යන්තර එකයි ගන්න. සැපයුම් කරුවන් බෙදා හරින්න අලෙවි කරුවන් ඉලක්ක ගණතුණු කරුවන් ඒගොල්ලෝ තමයි කාර්ය පරිසරය හැටියට ගන්න අලෙවි කරන්නේ. මුළුල් පරිසරය හැටියට අපි ගන්නවා කියන්නේ ස්වභාවික තාක්ෂණික ප්‍රජාවිද්‍යාත්මක සාරව ටික දාන්න. ස්වභාවික තාක්ෂණික ආර්ථික ප්‍රජාවිද්‍යාත්මක තාක්ෂණික ඒ සෙට් එක මුළුල් පරිසරය. හරි. ඔන්න එහෙමනම් එතකොට හර සංකල්ප ටික ඉවරයි. අනිත් කරන්නේ හර සංකල්ප ටික හරි. මොකද මේකෙදි මම අර රිවිෂන් එක උනාට රිවිෂන් වගේ නෙවෙයි මේ සංකල්ප ටිකක් වෙලා අරන් පැහැදිලි කරලා හිමින්චරේ කරගෙන යන්නේ වෙලා තියෙන හින්දා. නැත්තම් අර පැය 4ක් විතර දාලා මේවා ට්‍රීට්මන්ට් ඉවර කරනවානේ. ඉතින් පාඩමක් ටිකක් අමාරු පාඩමක් සංකීර්ණ පාඩමක් ඉඳ හිමින්චරේ ඔහොම අපි පැය දෙක කරගෙන යනවා. නැත්තම් අර ඔගොල්ලෝ අපි අතර කරන්න දෙයක් නැති වෙනවනේ. ඒ හින්දා ඒ අතරේ දැන් ඔන්න හෙට අර සම්බන්ධ වෙන්නේ තියෙන හෙට උදේට එතකොට ඒකට සම්බන්ධ වෙන්න. ඉදිරියේදී අපි බලමු ජනවාරි මාසෙවත් ආයතන වලට ඇවිල්ලා හරි ඔන්ලයින් හරි පේපර් ටිකක් එහෙම තව ටිකක් කරන්න. හරි. එහෙනම් අදට හෙට කීය වෙනකන් තියෙනවද සර්? හෙට දැන් මම එහෙම හිතාගෙන ඉන්නේ අවශ්‍ය නැකන් කරන්න. දැන් අපි බලමු මේක කරගෙන යන්න කරලාම නැහැනේ සාමාන්‍යයෙන් ඔන්ලයින් එච්චර වෙලා පන්තියක්. ඒ හින්දා කොහොමද උදේ 8:00 ඉඳලා 2 විතර වෙනකන් නම් අනිවාර්යෙන් තියෙනවා. අර හවස් වෙනකන් කියන්න පුළුවන් වේද බැයිද කියන එක හරියටම කියන්න බෑ ඒකට. එහෙනම් 2 විතර වෙනකන් නම් අනිවාර්යෙන් දින කමාර 2 වෙනකන් කොහොමද තියෙනවා. ඉන්ටර්වල් එකෙන් පස්සේ ටික එහෙම තියෙනවා. බලමු පුළුවන් තරම් කරලා ඒක ටික තව දවසකට තියාගමු වෙනවා. පාඩම් 11ක් තියෙනවා. සර්. ඔව්. සීසුමනේ ලබන මාසේ පටන් ගන්න පුළුවන් ඒ සර් පේපර් ක්ලාස් එක දැන් පටන් අරන් තියෙන්නේ. මොකද කරන්නේ සර්? ඔව් ඒක තාම පටන් ගන්න තීරණයක් නැහැ. මොකද එකක් තමයි හෝල් නැහැ අනික තමයි ටයිම් නැහැ. ඒ කියන්නේ දැන් 22 රිවිෂන් උත් පටන් ගන්න තියෙන්නේ කණේම රිවිෂන් දෙකක් කවදාවත් තිබිලා නැහැනේ. දැන් ඕගොල්ලන්ගේ මම වැඩ ටික ඉවර වෙන නිසා දැන් ඔන්ලයින් අපේ පාඩම් ටික ඔක්කොම ඉවර කරානේ අරගෙන නිකන් අර හිතේ තියෙනවා කරන්න. ඒක පොඩ්ඩක් ඉතින් දැන් පන්ති ඔක්කොම පටන් ගත්තාම ආයතන වල තත්ත්වය බලලා දෙසැම්බර් මාසෙදි බලාගත්තා ඒක. එහෙනම් බලලා පුළුවන්කමක් තිබ්බොත් උදේවරුවක් දාලා කරන්න බලමු. හරි. දැන් ඔන්ලයින් හරි කරන්න පුළුවන්. මේ ඔන්ලයින් එකට වඩා බලමු ඉතින් අරම කරන්න. රත්නපුරේ එහෙමත් එහෙම තමයි ඔය දැන් මොකද ඔක අර අපි දැන් ටයිම් දාගත්තට හරියන්නේ නැහැ ආයතන වලත් වෙන අර්බුදයක් එනවා ලබන මාස 22 තියරි 22 රිවිෂන් 23 තියරි එන පන්ති ගොඩක් පැටිලා තියෙන්නේ දැන් මෙලහට ඕගොල්ලෝ ගිහිල්ලානේ වෙනද ඕගොල්ලෝ තාම ඉන්නවනේ එහෙනම් කණ්ඩායම් 4ක් එකට ඔබන්න ආයතන වල ඒව බලන්නත් එපා අපේ ටයිම් හදා ගන්නත් එපා ඒකයි ඔන්ලයින් කරොත් මට එක ටයිම් එකයි ඇවිල්ලා කරොත් එම් බලංගොඩට එක වෙලාවක් රත්නපුරට එක වෙලාවක් කරේට එක වෙලාවක් මේ දැනෙන්න ඉතල බලලා හදන්න ඕනේ බලන්න උපරිම රයින් එකක් දෙනවා එහෙම ඇවිල්ලා කරන්න මොකද ඕගොල්ලෝ පන්ති ඇවිල්ලා පුරුදු කට්ටිය හින්දා මේ කරමු එහෙම මම කියන්නම් ඒක පොඩ්ඩක් ඉස්සරහට